අපි අද ප්‍රථම වතාවට මේ ජෝතිෂ පන්තිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ජෝතිෂ පන්තිය සඳහා සහභාගී වන අය නොයෙක් දැනුම් වලින් යුක්ත අය වෙන්න පුළුවන්. ඊටමත් ශාරීරික මට්ටමේ දැනුමක් තියෙන අය ඉන්න පුළුවන්. ඒකම අවම මට්ටමේ දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්. නමුත් අපි හැමදෙනාටම කිසියම් විදිහකින් සෑහීමටපත් වෙන්න පුළුවන් ආකාරයට තමයි මෙම ජෝතිෂ දේශනාව පවත්වනු ලබන්නේ. සමහරක් අයට මෙම කරුණු ඉතාමත් ලේසියෙන් පහසුවෙන් අවබෝධ වීමේ හැකියාවක් තිබෙන්න පුළුවන්කම තිබෙනවා. තවත් කෙනෙකුට මේ ඉතාමත් අශීරු වෙන්නත් බැරි කමක් නැහැ. නමුත් මුල්ම අවස්ථාව නෙවෙයි, තව අවස්ථා කීපයක් ගත කරන විට ඔබ හැමදෙනාටම කිසියම් විදිහක දැනුම් සම්භාරයක් ඇති වී හැමදෙනාම කිසියම් සමාන මට්ටමකින් ජෝතිෂය තුළ රඳවා ගැනීමට අපි උත්සාහ කරනු ලබනවා. ඒක නිසා මෙහිදී හැමදෙනෙක්ම ඉතාමත් ඉවිසිලවන්තව කියන කාරණා ගැන මනා ලෙස අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරමින් මම පාඩමට හුඟන් දී සිටියි. මම අද මුලින්ම ආරම්භ කරනු ලබන්නේ නවාංශකයේ සම්බන්ධ. අපි දන්නවා ජ්‍යොතිෂය අනුව සැලකීමේදී ඕනෑම ජෝතිෂඥයෙක් ප්‍රධාන වශයෙන්ම සටහන් කරනවා ලග්න කේන්ද්‍රය, ඊළඟට සටහන් කරන්නේ නවාංශ කේන්ද්‍රය. ජෝතිෂයේ තියෙනවා ෂෝඩශ වර්ගය යනුවෙන් සඳහන් කරලා, ඒ ෂෝඩශ වර්ගයේදී මම හිතනවා ලග්නයට පරිබාහිරව ප්‍රථමාංක කියලා සැලකෙන ප්‍රධානම වර්ගය තමයි නවාංශකය. නවාංශකය කියන එකට අපි එක්තරා විදිහකින් හඳුන්වන වචනයක් තමයි උදිත නවාංශකය. උදිත නවාංශකය ජීවිතයේ උදාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ප්‍රධාන සාධකයක් වශයෙන් මෙම නවාංශකයේ භාවිතා කරන නිසා එය උදිත නවාංශකයේ වශයෙන් හඳුන්වනු ලබනවා. පරාශර මහයිශ්වරයා ජෝතිෂය සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ ශාස්ත්‍රීය කරුණු දැක්වීමේදී මම කරුණු කීපයක් කියන්නම්. ලග්නං දේහස්ස විඥානං, ලග්නෙන් ප්‍රකාශ වෙන්නේ දේහය ගැන. හෝරායන් සම්පදාදිකං, හෝරාවින් සම්පජ්ජන. දීර්ඝානේ භාතුංච, දීර්ඝානෙන් සහෝදරය ගැන. තුර්යාංශේ භාග්‍ය චින්තනම්, තුර්යාංශයෙන් භාග්‍ය පිළිබඳව. සප්තාංශේ පුත්‍ර පෞත්‍රාණං, සප්තාංශකයෙන් දරුවන් සම්බන්ධව. නවමාංශේ කලත්‍රාණං, නවාංශකයෙන් විවාහය සම්බන්ධව. දසමාංශේ මහත් ඵලං, දසමාංශකයෙන් මහත් වූ ඵලය බලය වටිනාකම නියෝජනය කරනවා. ද්වාදශාංශේ මාතෘ පීතෘංච, ද්වාදශාංශකයෙන් මව්පියන් ගැන සඳහන් කරනවා. ෂෝඩශාංශේ වාහනං චෛව, ෂෝඩශාංශකයෙන් තමයි වාහන ගැන නියෝජනය කරන්නේ. මේ ආදී වශයෙන් මුළු ලග්නය කොටස් 16කට බෙදමින් ඒ කරුණු වෙනුවෙන් කේන්ද්‍ර සටහන් 16ක් සෑදී යුතු බව පරාශර මහයිශ්වරයා සඳහන් කරනු ලබනවා. ජ්‍යොතිෂයේදී යම් යම් අද අලුත් මතිමතාන්තර ඉදිරිපත් කරතත්, සමහරක් විට මේ ශතවර්ෂයේදී අලුත් ජෝතිෂමය සාධකයන් ඉදිරිපත් කරතත්, නමුත් පරාශර මතයට අභිභවා යන්න පුළුවන් මතයක් මෙතෙක් ජෝතිෂයේ බිහි වී නැහැ. පරාශර කියන ග්‍රන්ථය දැන්ට අවුරුදු 3000කට පෙර පළ කරන ලද ග්‍රන්ථයක්. පරාශර මෙදි මහයිශ්වරයා විසින් තමයි එය රචනය කළේ. එම ග්‍රන්ථයේ පාදක කරගනිමින් තමයි සියලු ග්‍රන්ථයන් නිපැයි තිබෙන්නේ. සාරාවලී වෙන්න පුළුවන්, සර්වා චින්තාමණී වෙන්න පුළුවන්, හෝරා සාරේ වෙන්න පුළුවන්. වෙනත් වෙනත් ආකාරයේ ග්‍රන්ථ සියල්ලෙහි මාතෘත්වයේ තිබෙන්නේ කාටද? පරාශරයේ නැමැති ග්‍රන්ථයට. ඒ නිසා මම ජෝතිෂය ඉගැන්වීමේදී මගේ භාවිතයේදී මම වඩා මූල තැන් දෙන්නේ පරාශරයන්ට පමණයි. ඒ නිසා අනිකුත් සියලු ජෝතිෂ මතිමතාන්තර අතර පීතෘත්වය දරන්නේ පරාශරයෝ. මෙහිදී පරාශර විශේෂත්වයක් දක්වනවා ජෝතිෂයෙහි යම් යම් කරුණු වලට. ජෝතිෂයේ යම් යම් කරුණු සඳහා යම් යම් කේන්ද්‍ර සාධනය කළත් නවාංශකයේ කියන එක විවාහයට පමණක් සීමා වූවක් නෙවෙයි. පරාශරයන් දක්වන්නේ නවමාංශයේ කලත්‍රාණං යනුවෙන් නවාංශකෙන් කලත්‍රය ගැන බැලිය යුතුයි, නැත්නම් විවාහය ගැන බැලිය යුතුයි කියලා. නමුත් එහෙම කියන ගමන් පරාශරයේ තුල දක්වනවා
වෙන කිසිදු වර්ග කේන්ද්‍රයකට නොමැති සුවිශේෂ අයිතියක් සුවිශේෂ වරප්‍රසාදයක් නවාංශිකට තියෙනවා. නවාංශකයෙන් පුළුවන් මුළු කේන්ද්‍රයේම සම්බන්ධ ශක්තිය පිටුකොට දක්වාලීමට. ඒක නිසා අපි දැනගන්න ඕනේ දශාංශකේ වෙන්න පුළුවන්. ඒකම චතුර්ථාංශකේ වෙන්න පුළුවන්. ඒකම වෙනත් වර්ග වලට සම්බන්ධ ද්වාදශාංශකය ආදී වර්ග කේන්ද්‍රවලට පුළුවන්. ඒ කිසිදු වර්ගයකට නොමැති සුවිශේෂ අයිතියක් වරප්‍රසාදයක් නවාංශයකට පවතිනවා. මේ නවාංශය ගැන පැවසීමේදී පැරණි අනිවුරු දක්වනවා ලග්නය පුරවණං නවාංශකය පොල්ලෑව. ලග්නය ශරීරය නම් නවාංශකය ආත්මය. මේ ආදි වශයෙන් නවාංශකය සම්බන්ධ යම් යම් විවරණයන් කරන්න ලබනවා. ඒ නිසා අද පාඩමේ මුල්ම සාධකයේ වශයෙන් මම ඉදිරිපත් කරන ලබන්නේ නවාංශකය. මෙහිදී අපි තේරුම් ගත යුතුයි අපි හුඟක් අය දන්නවා අහලා තියෙනවා 64 වෙනි නවාංශකය. අපේ ජෝතිෂඥයන්ට තියෙන එක්තරා විදිහක ඌනතාවයක් තමයි බොහෝ ජෝතිෂඥයන් හැම විටම ග්‍රහණය කරගන්න බලන්නේ මිනිස්සුන්ට ප්‍රකාශ කරන්නේ පුජ්‍යලාව රින පැත්තට යොමු කරන අදහස් ප්‍රකාශ කිරීමට. එතකොට 64 වෙනි නවාංශය කියන්නේ කුමක්ද? 8 වෙනි භාවයට සම්බන්ධ නවාංශකය. ඒක කොහොමද වෙලා තියෙන්නේ? 9 63යි 8 වෙනි භාවයට සම්බන්ධ නවාංශකය 64යි. 9 63යි 8 වෙනි භාවයට සම්බන්ධ නවාංශකය 64යි. මේවාදී වශයෙන් සැලකීමේදී ලග්නය ප්‍රමුඛ කරගනිමින් 12 වෙනි භාවයේ වනතෙක් සැලකීමේදී සෑම භාවයක් වෙනුවෙන්ම යම් නවාංශකයක් මුල්තැන ගන්නවා. ලග්නයේ සම්බන්ධ සැලකීමේදී පළවෙනි නවාංශකය, දෙවැන්න සම්බන්ධ සැලකීමේදී 1යි 9යි 10 10 වෙනි නවාංශකය, තුන්වැන්න සම්බන්ධ සැලකීමේදී 10යි 9යි 19 වෙනි නවාංශකය, හතරවැන්න සම්බන්ධ සැලකීමේදී 19යි 9යි 28 වෙනි නවාංශකය, පස්වැන්න සම්බන්ධ සැලකීමේදී 28යි 9යි 37යි 37 වෙනි නවාංශකය, හයවැන්න සම්බන්ධ සැලකීමේදී 46 වෙනි නවාංශකය, හත්වැන්න සම්බන්ධ සැලකීමේදී 55 වෙනි නවාංශකය. අටවැන්න සම්බන්ධ සැලකීමේදී තමයි අපි කවුරුත් අහලා තියෙන 64 වෙනි නවාංශකය. ඊළඟට 9වැන්න සම්බන්ධ සැලකීමේදී භාග්‍යස්ථානයේ සම්බන්ධ සැලකීමේදී අපේ අවධානය යොමු කළ යුත්තේ 64 9යි 73 වෙනි නවාංශකය. 10වැන්න අති විශේෂ ප්‍රධාන පෙළේ ස්ථානයක් අහස් මුදුන සම්බන්ධ ස්ථානය, හැකියාව සම්බන්ධ, ගෞරවය සම්බන්ධ, තනතුරු සම්බන්ධ, බලය සම්බන්ධ, රක්ෂාව, සම්භාවනීයත්වයේ සම්බන්ධ රැකියාව, ඒ සම්බන්ධ විමසීමේදී 82 වෙනි නවාංශකය තමයි ප්‍රධාන වෙන්නේ. ඊළඟට ලාභය සම්බන්ධ නවාංශකය ගැන නැත්නම් ආදායම තත්ත්වයේ සම්බන්ධ සැලකීමේදී අපි අවධානය යොමු යුත්තේ කුමන නවාංශකයටද? 82යි 9යි 91 වෙනි නවාංශකය. 12 වෙනි නියෝජනය කරන නවාංශක තමයි මොකද්ද? 91යි 9යි 100. 91යි 9යි 100. ඉතින් මේ ආදී වශයෙන් භාව 12 සම්බන්ධ විවරණය කිරීමේදී 1 10 19 28 27 46 55 64 73 82 91 100 ආදී වශයෙන් එම භාවයන්හි බලය ශක්තිය විවරණය කිරීමේදී හෝ එම භාවයන්හි දුබලතාවය සක්ෂුරු කිරීමේදී හෝ මෙම නවාංශකයන් පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුයි. මම පස්සේ සටහනක් දෙන්නම්. මගේ වාක්‍යයෙන් සටහනක් දෙන්නම්. විග්‍රහ කරලා ඉන්නට තියෙනවා. 1 2 3 4 5 ආදී සියලු භාව 12ෙම ශක්තිය, ස්වභාවය, නිරූපණය කැටිකොට දක්වන ප්‍රධාන සාධකය තමයි නවාංශය කියන්නේ. නවාංශය කියන්නේ අපි හිතා ගන්න ඕනේ මෙහෙමයි. අපි දන්නවා
ज्योतिषය සම්බන්ධව සැලකීමේදී ධර්ම ත්‍රිකෝණය, ඒ කියන්නේ 1යි 5යි 9යි. අර්ථ ත්‍රිකෝණය 10යි 2යි 6යි. ඊළඟට කාම ත්‍රිකෝණය මොකද්ද 3යි 7යි 11යි. මෝක්ෂ ත්‍රිකෝණය තමයි 4යි 8යි 12යි. 4යි 8යි 12යි. මෙහෙම හිතා ගන්න. ලග්නය 5 හා 9 සම්බන්ධ ස්වභාවයන් කැටිකොට දක්වන ප්‍රධානම සාධකයේ බවට පත්වන්නේ නවාංශ කේන්ද්‍රයේ පළවෙනි නවාංශය. නවාංශ කේන්ද්‍රයේ පළවෙනි නවාංශය. මම විග්‍රහ කරලා කියනන් පස්සේ එතකොට ඔන්න ධර්ම ත්‍රිකෝණයේ සම්බන්ධ බලය විමසීමේදී නවාංශ කේන්ද්‍රයේ පළවෙනි නවාංශකය හා පළවෙනි නවාංශකාධිපතියා සිටින තැන ඔහුගේ බඩදුබඩතාවය බොහෝ සෙයින් වැදගත් වෙනවා. කිසියම් කෙනෙකුගේ ලග්නයේ බලවත් වෙන්න පුළුවන්. කිසියම් කෙනෙකුගේ ලග්නයේ බලවත් වෙන්න පුළුවන්. ලග්නයේ බලවත් වෙනවා සේම ලග්නයේ ස්වභාවයේ වඩ වඩාත් ප්‍රකෘතිමත් බලවත් වීමට නම් නවාංශ කේන්ද්‍රයේ නවාංශක ලග්නාවතිය බලවත් වීම තුල තමයි එය වඩාත්ම සාර්ථක සරුදායක ප්‍රතිඵලයක් ලබා දෙන තත්ත්වයට පත් වෙන්නේ. එතකොට ලග්නයට සම්බන්ධ නවාංශකය වෙන්නේ උදිත නවාංශකයේ ලග්නය හා සමගාමී උදාවන නවාංශකය. මේ නවාංශකයේ අධිපතියා බලවත් නම් ඒකේ ආශිංසනයේ ආශිර්වාදය ලග්නයටත් ලැබෙනවා, පහටත් ලැබෙනවා, 9ටත් ලැබෙනවා. ලග්න කේන්ද්‍රයේහි උදිත නවාංශකයේ ලග්න කේන්ද්‍රයට සාපේක්ෂව උදා කරලා තිබෙන නවාංශකය. අධිපතියා හොඳට බලවත් නම් මේකේ ආශිර්වාදයේ ලග්නයටත් ලැබෙනවා, පහටත් ලැබෙනවා, 9ටත් ලැබෙනවා. ලග්නයෙන් නියෝජනය කරන පුජ්‍යලයා සරුසාරවත් යහපත් බුද්ධිමත් ඥානවන්ත හොඳ ආකල්පයන්ගෙන් යුක්ත පුජ්‍යලෙක් වීමට නම් පස්වැන්නේ නියෝජනය කරන බුද්ධි ඥානය වඩාත් ඉස්මතු විය යුතුයි. ලග්නයේ බලය ස්ථාපිත කිරීමට වර්ණවත් කිරීමට පස්වැන්න ආධාර උපකාර වෙනවා. ඒක තමයි ලග්නයේට ආසන්නවම තියෙන ප්‍රධාන ත්‍රිකෝණය. ඊළාට ලග්නයේ බලය තව තවත් වර්ණවත් කිරීමට නම් 9 වෙනි බලය වඩ වඩාත් ආධාර වෙනවා. ඒතකොට ලග්නය ඔසවා තබන්නේ පස්වැන්න හා 9 වෙනි කියන භාව දෙක තුලින්. ඉතින් ඒකම තමයි ලග්නයට සම්බන්ධ නවාංශකයේ අධිපතියා බලවත් නම් නිරායාසයෙන්ම ලග්නයේ බලය වර්ණවත් වෙනවා වශයෙන්ම පස්වැන්නේ බලයත් වර්ණවත් වෙනවා, 9 වෙනි බලයත් වර්ණවත් වෙනවා. ඒකට හේතුව මේකයි. අම්මන් දෙන ගණමු සාමාන්‍ය අවබෝධයක් ගන්නමු. කිසියම් කෙනෙකුගේ ලග්නයේහි නවාංශකය අපි හිතමු මේෂ ලග්නයේ සිංහ නවාංශය කියලා. මේෂ ලග්නයේහි සිංහ නවාංශය. එහෙනම් මේෂ ලග්නයේ සිංහ නවාංශය කියන්නේ මේෂ උසව මිථුන කටක සිංහ. එහෙමනම් ඊළඟට තියෙන පස්වෙනි භාවයේ රාශිය මොකද්ද? සිංහය. සිංහයේ පස්වෙනි නවාංශය සිංහය. ලග්නේ මේෂ නම් ලග්නෙහි පස්වෙනි නවාංශකයේ සිංහය වන අතරතුරදී ලග්නයට පස්වෙනි වන සිංහෙහි පස්වෙනි නවාංශකය වෙන්නේ සිංහයමයි. මොකද සිංහය ගන්නේ මේෂය මුල් කළා. මේෂ උසව මිථුන කටක සිංහ. ඊළඟට ලග්නයට 9 යන්න වන ධනුව. ධනුවේ පස්වෙන්නත් වෙන්නේ සිංහයමයි. මොකද ධනුවේ ගන්නේ මේෂය මුල් කළා. මේෂ උසව මිථුන කටක සිංහ. ඒ නිසා ලග්නයට සම්බන්ධ නවාංශකයේ අධිපතියා බලවත් වෙනවා නම් ඒ ආශිර්වාදයේ ලග්නයට ලැබෙනවා. ඒකම පස්වැන්නට ලැබෙනවා. ඒකම 9ට ලැබෙනවා. එහෙම හිතන්න. මං කිව්වා ලග්නයට සම්බන්ධ නවාංශකයේ පළවෙනි නවාංශකයේ පහට සම්බන්ධ නවාංශකයේ 37 වෙනි නවාංශකයේ 9ට සම්බන්ධ නවාංශකයේ
73 වෙනි මාසකේ 1 3යි 7යි 7යි 3යි ලග්නයේ 1 පස්වෙනි කියන්නේ 3යි 7යි 36 9වෙනි කියන්නේ 7යි 3යි 73 තවත් හිතමු එහෙමයි හැමතිස්සෙම ඕනෑම ලග්නයකට සාපේක්ෂව යෙදෙන අනිත් 5 හා 9 කියන භාව ආරම්භ වෙන්නේ එකම ක්‍රමයට එකම නවාංශකයෙන්. ඒ නිසා තමයි ලග්නයට සම්බන්ධ නවාංශකයේ කිසියම් නවාංශකයක්ද ඒ නවාංශකෙම තමයි පස්වැනි නවාංශකය. ඒ නවාංශකෙම තමයි 9 වෙනි නවාංශකය. ඒ නිසා ලග්න නවාංශකයේ බලවත් වුණොත් විරායාසයෙන් පස්වැනි නවාංශකයත් ඒකම නේදයි කියලා අපිට හිතා ගන්න වෙනවා. ලග්නයට සම්බන්ධ නවාංශකයේ බලවත් නම් 9න්ට සම්බන්ධ නවාංශකයත් ඒකම නේදයි කියලා අපිට හිතන්න එනවා. ඒ නිසා ලග්න නවාංශකයේ බලවත් වෙන කල්හි විරායාසයෙන්ම පළවෙනි නවාංශකය 37 වෙනි නවාංශකය 73 වෙනි නවාංශකයේ වන ලග්නයට සාපේක්ෂ 5ට සාපේක්ෂ 9ට සාපේක්ෂ නවාංශක තුනේම අයිතිය පළවෙනි නවාංශකයේ බාර අරගෙන ඒක බලවත් වීමෙන් මේක ආශිර්වාදය 1ටයි 5ටයි 9ටයි ලැබෙනවා. අපි දැන් මෙහෙම බලමු. මේක 5 කියන එකත් බොහොම වටිනා ශාස්ත්‍රීය නියමයක් අනුව තමයි මේක නියෝජනය වෙන්නේ. 9 පියා 9 කියන්නේ පියා ලග්නය කියන්නේ තමන් 5 කියන්නේ පුතා. අන්න අවස්ථා තුනක්. පියා මම පුතා. පියා 9න් එතකොට ලග්නයෙන් තමයි පස්වන්නේ පුතා. ඒ ආදි වශයෙන් එතනත් කිසියම් විශේෂ සම්බන්ධයක් තියෙනවා. ලග්නය ගත්තන් පස්සේ මුළු මහා ජීවිතේ සම්පින්දනය කරලා කියද්දී ඔහුගේ බුද්ධ ඥානය ගැන පෙන්වන්නේ කේන්ද්‍රයේහි පහෙන් ඒ බුද්ධ ඥානයේ ක්‍රියාත්මක කරලා භාග්‍ය අත්පත් කර ගැනීම පෙන්වන්නේ කේන්ද්‍රයේ 9. ඒ නිසා හැමතිස්සෙම 1 5 9 අතර සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. ওই සම්බන්ධයේම තමයි 2න් 5 වන 6ටත් 5න් 5 වන 10ටත් තියෙන්නේ. 5 කියන්නේ 6 කියන්නේ 2 3 4 5 6. 10 කියන්නේ 6 7 8 9 10. ඒ නිසා යලිත් ගත්තන් පස්සේ 10 සිට 5 තමයි 2. 10 11 12 1 2. ඒ නිසා මේ හැම ත්‍රිකෝණයක්ම ඒ භාවයට පස්සේ රාශිය හෝ ඒ භාවයට 9 රාශිය. ඒ නිසා අපි හඳුනනවා 2යි 6යි 10යි කියන්නේ මොකද්ද? අර්ථ ත්‍රිකෝණය. මොකද්ද අර්ථ ත්‍රිකෝණය? මේ වගේ තමයි 7යි 3යි 11යි අපි හඳුන්වන්නේ කාම ත්‍රිකෝණය. 4යි 8යි 12යි හඳුන්වනවා මෝක්ෂ ත්‍රිකෝණය ආදී වශයෙන්. ඉතින් මෙහිදී අපේ අදහස බවට තහවුරු කරන්න උත්සාහ ගන්නේ මුළු මහත් කේන්ද්‍රයේම ශක්තිය නියෝජනය කරන තවත් ප්‍රබල සාධකයක් තමයි මොකද්ද? නවාංශකය. නවාංශකයේහි පළවෙනි නවාංශික අධිපතියා උගම කොටුව අයිතිකාරයා හොඳට බලවත් නම් ඒ ආශිංසනේ ලග්නයටත් 5ටත් 9ටත් දැනෙනවා. ඊළඟට නවාංශිකයේ 10 අධිපතියා බලවත් නම් ඒකේ ආශිර්වාදයේ 10ටත් ලැබෙනවා 2ටත් ලැබෙනවා 6ටත් ලැබෙනවා. නවාංශික කේන්ද්‍රයේහි 7 යන අධිපතියා යහපත් ආකාරයේ බලෙන් යුක්ත නම් ඒ ආශිර්වාදයේ 7ටත් ලැබෙනවා 3ටත් ලැබෙනවා 11ටත් ලැබෙනවා. නවාංශික කේන්ද්‍රයේ 4 අධිපතියා යහපත් නම් බලවත් නම් එහි ආශිර්වාදයේ 4ටත් ලැබෙනවා 8ටත් ලැබෙනවා 12ටත් ලැබෙනවා. ඒ නිසා අර මම මුලින් සඳහන් කළ ආකාරයට ඒ භාවයන් වෙනුවෙන් ඒ නවාංශකයන් දැක්කෙනවා. හැබැයි මේ නවාංශකයන් දැක්වීමේදී හිතා ගන්න ඕනේ එක කිරේ නවාංශකයත් 5ට දාලා 37 වෙනි නවාංශකයත් 9ට දාලා 70 වෙනි නවාංශකයත් තුනම එකම නමින් තමයි හඳුන්වන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම
තේරුම් ගත යුතුයි. ලග්න නවාංශිකයේ බලය ශක්තිය වඩාත් මනමින් ඉස්මතු කොට තක්සේරු කිරීමට නම් නවාංශයේ කේන්ද්‍රයේ වඩාත් විශේෂයෙන් අධ්‍යයනය කළ යුතුයි. දැන් මේ සටහන ලියා ගන්න. මේ සටහන ලියා ගන්න. ලග්න කේන්ද්‍රය හා නවාංශයේ කේන්ද්‍රය. ලග්න කේන්ද්‍රය හා නවාංශක කේන්ද්‍රය. ලග්නය යනු ජීවිතයේ උදාව ලෙස හඳුන්වනු ඇත. ලග්නය යනු ජීවිතයේ උදාව ලෙස හඳුන්වනු ඇත. මෙහිදී ලග්නයට සමගාමීව උදාවන නවාංශකය අප හඳුන්වනුයේ උදිත නවාංශකය වශයෙන්. මෙම උදිත නවාංශකය හැම විටම කසල ලග්නයට සමගාමීව මෙම උදිත නවාංශකය හැම විටම ලග්නයේහිද පස්වැන්නේහිද නවවැන්නේහිද ස්වභාවය නිරූපණය කරන සාධකයක් වේ. ලග්න කේන්ද්‍රයේහි බලය ශක්තිය වඩාත් තහවුරු වීම සඳහා නවාංශයේ කේන්ද්‍රයේහි මුල්ම ස්ථානය හෙවත් නවාංශකේ පළවෙනි ස්ථානය අධිපතියා බලවත් වීම අවශ්‍ය වේ. ලග්නයට සාපේක්ෂව උදාවන නවාංශික අධිපතියා දුර්වල නම් එය එක්තරා ආකාරයකින් ලග්නයේහිද පස්වැන්නේහිද නවවැන්නේහිද බලය කිසියම් කෙනකින් කිසියම් විදියකින් ඌනතාවයට පත් කරන හේතුව. මෙහෙමයි ලියන්න එපා. දැන් මෙහෙමයි ලග්නයට සම්බන්ධ පස්වැන්නට සම්බන්ධ නවවැන්නට සම්බන්ධ ස්වභාවය වඩාත් සාර්ථක කිරීම සඳහා නවාංශකාධිපතියා බලවත් වෙනවා. නවාංශකාධිපතියා නවාංශයේ කේන්ද්‍රය හොදයි. එක නවාංශකයේ අධිපතියා ලග්න කේන්ද්‍රයේ හොදයි ඉන්නවා. ලග්න කේන්ද්‍රයේ හොදයි ඉන්නවා. අපි දැන් උදාහරණයක් ගන්නමු. මේෂ ලග්නයේ කිසියම් කෙනෙක් කටකන වාංශිකයේ ඉපදුණා. මේෂ ලග්නයේ කටකන වාංශිකයේ ඉපදුණා. එහෙනම් අපි අර කටකන වාංශිකයේ කටකේ කියලා දාලා අපි සටනක් කරනවා. ඒකේ මුල්ම කොටුවටයි වෙන්නේ කටකය. මේ කටකට ඇතුළේ කවුද? චන්ද්‍රය. මේ චන්ද්‍රය මේ නවාංශයේ කේන්ද්‍රයේ හොඳ ඉන්නවනම් හොඳයි. එමෙන්ම මේ චන්ද්‍රය ලග්න කේන්ද්‍රයේ හොඳට ඉන්නවනම් කුජිරයාගේ ජීවිතයේ සම්බන්ධ හොඳ ඉහළ මට්ටමේ තක්සුරුවක් ඇති කරන පිටින්වත් මේ සඳු අපි හිමිකෝ ඉන්නවා කියලා කේන්ද්‍රයේ ලග්න කේන්ද්‍රයේ ඉතා බලවත් 9 වෙන්නේ. එහෙම නැත්නම් 10 වෙන්නේ. එහෙම නැත්නම් 11 වෙන්නේ. එහෙම නැත්නම් කේන්ද්‍රයේ 4 වෙන්නේ. එහෙමත් නැත්නම් විනත් ආකාරී සුභයක් සමග සංයෝගවල ඉන්නවා නම් අර ලග්නීය බලය වඩාත් වර්ධනවත් කරනවා ආශේම පස්වැන්නේ බලවත් 9 වෙන්නේ බලවත් වඩාත්ම වර්ධනවත් කරනවා.
ඉතින් මේකෙදි මේ නවාංශිකයටම සීමාවල හිතන්නත් හොඳ නැහැ. නවාංශය කියන්නේ කේන්ද්‍රයේ බලය වටිනාකම වැඩි කරන හෝ අඩු කරන සාධකයක් වනවා සේම සමහර අවස්ථාවලදී ලග්නාවතිය බලවත් සිටීමෙන් අශ්වන්නා බලවත් සිටීමෙන් නවයන්නාවතිය බලවත් සිටීමෙන් ලග්නී බලය වර්ණවත් වෙනවා අශ්වන්නේ බලය වර්ණවත් වෙනවා නවයන්නේ බලය වර්ණවත් වෙන නිසා නවාංශිකයටම අධිකාරී බලයක් තිබෙනවා යයි හිතන්න හොඳ නැහැ. නමුත් නවාංශය කියන්නේ සුවිශේෂ බලයක් තියෙන වර්ගයක් තමයි. එතකොට අපි දැන් තව සටහනක් කරගෙන යන්න. කේන්ද්‍රයේ ඒ භාව වලට සම්බන්ධ විවරණය කිරීමේදී ලග්නයට සම්බන්ධ නවාංශකය පළවෙනි නවාංශකය වන අතර ලග්නය මුල් කරගනිමින් අනෙකුත් භාව 12ටම අදාළ නවාංශකයන් වශයෙන් හඳුන්වාලිය යුත්තේ දෙකට නම් 10 වෙනි නවාංශකයේද තුනට නම් 19 වෙනි නවාංශකයේද හතරට නම් 28 වෙනි නවාංශකයේද පහට නම් 37 වෙනි නවාංශකයේද හයට නම් 46 වෙනි නවාංශකයේද හතට නම් 55 වෙනි නවාංශකයේද අටට නම් 64 වෙනි නවාංශකයේද නවයට නම් 73 වෙනි නවාංශකයේද 10ට නම් 82 වෙනි නවාංශකයේද 11ට නම් 91 වෙනි නවාංශකයේද 12ට නම් 100 වෙනි නවාංශකයේද ආදී වශයෙන්ි සිවින් මාංශකද ආදී වශයෙන් මෙහිදී මෙලෙසින් තවදුරටත් අවබෝධ කරගත යුතුයි. හැම විටම පළවෙනි 37 වෙනි 73 වෙනි නවාංශකයේ යනු නවාංශ කේන්ද්‍රයේ පළවෙනි භාවයෙන් හඳුන්වන නවාංශකයමයි. 10 වෙනි 46 වෙනි 82 වෙනි නවාංශක යනු නවාංශ කේන්ද්‍රයේ 10 වෙනි නියෝජනය කරන නවාංශකයයි. 19 වෙනි 55 වෙනි 91 වෙනි නවාංශක යනු නවාංශ කේන්ද්‍රයේ 7 වෙනි නියෝජනය කරන නවාංශකයයි. නවාංශ කියන්නේ මොකද්ද? නවාංශ කේන්ද්‍රයේ 7 වෙනි නියෝජනය කරන නවාංශකය. ඊළඟට
28 වෙනි 64 වෙනි 100 වෙනි නවාංශකය යනු නවාංශක කේන්ද්‍රයේ 4 වෙනි නියෝජනය කරන නවාංශකයි. නවාංශක කේන්ද්‍රයේ 4 වෙනි නියෝජනය කරන නවාංශකයි. ඒතර මෙහෙම හිතා ගන්න. මුළු මහත් කේන්ද්‍රයේහි කොටු 12ක් තියෙනවා, භාව 12ක් තියෙනවා. මේ භාව තුනක අයිතිය දෙනවා එක නවාංශකයකට. අනිත් භාව තුනේ අයිතිය තවත් නවාංශකයකට. අනිත් භාව තුනේ අංශය තවත් නවාංශකයකට. අනිත් භාව තුනේ අයිතිය තවත් නවාංශකයකට. මොනවද මේ නවාංශක? පළවෙනි නවාංශකයේ 10 වෙනි නවාංශකයේ 4 කේන්ද්‍රයේ. 7 වෙනි නවාංශකයේ නවාංශක කේන්ද්‍රය 7. නවාංශක කේන්ද්‍රය 4. නවාංශක කේන්ද්‍රය 4. මෙහෙම හිතමුකෝ කෙටියෙන් උත්තරයක් කෙටියෙන් විග්‍රහ කරන්න. කිසියම් කෙනෙකුගේ ලග්නය මේෂයේ වුණා. නවාංශකයේ කටක වුණා නම් ඒ කටක කියන්නේ පළවෙනි නවාංශකයේ 37 වෙනි නවාංශකයේ සහ 73 වෙනි නවාංශකයේ. දැන් මේ කටක ඉඳලා ගත්තන් පස්සේ කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ 10 වෙනි මේෂ නවාංශකයේ බාටපත් වෙනවා. එහෙනම් මේෂය කියන්නේ මොකද්ද? 10 වෙනි නවාංශකයේ 46 වෙනි නවාංශකයේ සහ 82 වෙනි නවාංශකයේ. මේක හොඳට කල්පනා කරාම තේරෙයි. මේ හැමතිස්සෙම කිසියම් නවාංශකයක් කිසියම් භාවයක් නියෝජනය කරද්දී ඊට 36ක් එක්ක වුණාම ඒ නමින්මයි ඒ නවාංශක හඳුනන්නේ. දැන් කිව්ව ලග්නයේ කියන්නේ එකනේ. එකට 36ක් ගහපුවා. පහ කියන්නේ 37. 34 36ක් ගහපුවා. 73. එකයි එකදෙකම 36 37යි 34 ගහපුවා 36ක් 73යි. අන්න 30න් 30යි. 30න් 30 කියන්නේ ත්‍රිකෝණය. එකට පහ වීමේදී නවාංශක 30ක් එතනට ගිහිල්ලා. පහට 10 9 වීමේදී එතනට නවාංශක 30ක් ගිහිල්ලා. ඒ නිසා පළවෙනි නවාංශකයේ ලග්නයට සම්බන්ධයි 37 වෙනි නවාංශකයේ පහට සම්බන්ධයි 73 වෙනි නවාංශකයේ 9ට සම්බන්ධයි. 1යි 36යි 37යි 37යි 73යි. හැමදේම එහෙමයි. අපි දැන් බලමුකෝ මේ 64 වෙනි නවාංශය කියලා අපි බොහෝ බයෙන් බොහොම මුසපත් වෙලා අපේ කේන්ද්‍ර බලන්න යන අය බොහොම පියෙන් සාධිත කරන එක්තරා සාධකයක් වශයෙන් අපි භාවිත කරන්නේ මොකද 64 වෙනි නවාංශකේ. කවදාකවත් එහෙම කියන්න හොඳ නැහැ. 64 වෙනි නවාංශකේ තමන්ට ධනය, වස්තු සම්පත්, දේපල, අනපේක්ෂිත ධනලාභ දෙන තත්ත්වයකටපත් වෙන්න බැරි කමක් නැහැ. අපි දැන් හිතාගෙන ඉන්නේ හැමතිස්සෙම 64 වෙනි නවාංශය කියන්නේ මිනිහව මරණ. මිනිහව විනාශ කරන, අනපේක්ෂිත කරදර ඇති කරන, ජීවිතයෙන් සමුගන්නා, එහෙම නැත්නම් ඉතා මාරක විදිහේ ප්‍රතිඵල දෙන සාධකයක් වශයෙන් 100% වැරදි. අපි ජෝතිෂය පිළිබඳ පටු හැඟීම් වලට එන්න අපි ජෝතිෂයේ පුළුල්ව තේරුම් ගන්න නැතුව පොඩි දෙයක් දැනගෙන ලොකු විනාශයක් කරනවා මිනිස්සුන්ට. ඒ නිසා 64 වෙනි නවාංශකයේ 8 වෙනිට සම්බන්ධ වන පමණින් අසුබ නැහැ. 64 වෙනි නවාංශකයයි 100 වෙනි නවාංශකයයි 28 වෙනි නවාංශකයයි තුනම එකයි. 28ට 31ක් එක්කවරම 64. 36ට නෑ 28ට 31ක් එක්කවරම 64. 64ට 31ක් එක්කවරම 100. එහෙනම් එනකොට මෝක්ෂය ලබා දෙන්නේ 100 වෙනි නවාංශකයෙන්. ඇයි? 12 කියන්නේ මෝක්ෂ ස්ථානේ. එතකොට 4 කියන්නේ වේදෙද ඉඩකඩම් යාන වාහන සැප සම්පත් ජීවිතයේ සතුට සන්තෝෂය ප්‍රීතිය ගැන පෙන්වන්නේ කේන්ද්‍රයේ 4 වෙන්නේ. එහෙනම් 67 වෙනි නවාංශකේ නරකනම් 28 වෙනි නවාංශකේ තරක් වෙන්න ඕනේ. එතකොට එහෙම නරකනම් මෝක්ෂය ලබා දෙන අර 100 වෙනි නවාංශකේ තරක් වෙනවා. අපි අන්ධානුකරණය අපි භාවිතා කරන්නේ. මෙහෙම හිතා ගන්න ඕනේ. 67 වෙනි නවාංශකය අධිපතියා කේන්ද්‍රයේහි ඉතාමත් හොඳට පාව පීඩාවන්ගෙන් තොරව සුබ රාශි බලයෙන් යුක්තව ඉතාමත් හොඳ මට්ටමේ ශක්තිය ජනනය කළා නම් ඔහුට
මරණය ඊටමත් සුඛ සාන්තයි. එහෙමයි හිතන්න ඕනේ. 64 නවාංශකයා යහපත් ග්‍රහයන්ගේ බලයෙන් පෝෂණය නම් ඔහුට අනපේක්ෂිත ධන ලැබෙති කරනවා. මොකද අනපේක්ෂිත ධනය ගැන පෙන්වන්නේ කේන්ද්‍රය 8 වෙනි. අනපේක්ෂිත ධනය ගැන පෙන්වන්නේ කේන්ද්‍රය 8 වෙනි. එතකොට 8 වෙනිට අපි කියනවා සංග්‍රස්ථානය කියලා කියනවා මරණය නිසා. 8 වෙනිට මෘත්‍යු ස්ථානය කියනවා ඒත් මරණය නිසා. හැබැයි 8 වෙනිට අපි කියනවා සුමංගල ස්ථානය කියලා. 8 වෙනිට අපි කියනවා මොකද්ද? සුමංගල ස්ථානය. 8 වෙනිට අපි කියනවා ජීවිතේහි එක්තරා ක්ෂේත්‍රයක තෘප්තිය ලැබෙන ස්ථානය. විවාහයේ තෘප්තිය ගැන පෙන්වන්නේ කේන්ද්‍රය 8 වෙනි. එතකොට අනපේක්ෂිත ධනලාභ ගැන පෙන්වන්නේ කේන්ද්‍රය 8 වෙනි. ඒ නිසා අනපේක්ෂිත ආකාරයෙන් ලැබෙන හදිසි වාසනාව පෙන්වන්නේ 8 වෙනි. ඒකම 8 වෙනින් අපිට නියෝජනය කරනවා අන්තිම කැමැතිවත්වයෙන් ලැබෙන ධනෙ. ඒ නිසා එහෙමනම් 8 වෙනින් නියෝජනය කරන නවාංශිකයට සාපේක්ෂ සාධකය වන 64 නවාංශිකයේ උනත් හොඳට දිනනවා නම් මේ සියල්ල හොඳ වෙනවා. නරකට තිබුණ පමණයි නරක වෙන්නේ. ඉතින් නමුත් අපේ යෝෂක්තියෝ දල වශයෙන් ගොරෝසු වශයෙන් තීරණය කරන මොකද්ද? 64 නවාංශිකයේ කොහොමුණත් නරකයි. 64 නවාංශිකයේ කොහොමුණත් නරකයි. ඒක වැරදි බොහොම හිස් මතයක්. 64 නවාංශික අධිපතිය බොහොම හොඳට ඉන්නවනම් හොඳ වෙන්න පුළුවන්. ඒක ජීවිතේ අභිවෘද්ධියක් සාර්ථකත්වයක් යහපතක් ඇති කරනවා වෙන්න පුළුවන්. දැන් මට 64 නවාංශිකවදී මට ජීවිතේ යහපතක් වුණා. අභිවෘද්ධියක් කියලා දුන්නා. සාර්ථකත්වයක් කියලා දුන්නා. මට කිසියම් විදිහක මගේ ඉලක්කයන්ට සාපේක්ෂව කිසියම් විදිහක අභිවෘද්ධියක් ලබා දෙන්න මට උදව් කළා. කවුද 64 වෙනි නවාංශිකේ. නමුත් අපේ සමහර ජෝෂ නාමධාරීන් හඳුන්වන්නේ 64 වෙනි නවාංශිකේ හැම විටම අසුබයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම හිස් මතයක්. හැමතිස්සෙම හිතාගන්න නවාංශකයේ කියන්නේ මුළු මහත් භාව 12ේම ස්වභාවයේ සම්පින්දනය කරමින් නවාංශකයේ 4 කේන්ද්‍රයට බාර දීලා. නවාංශකයේ 4 කේන්ද්‍රය. නවාංශකයේ 1 තියෙනවා, නවාංශකයේ 4 තියෙනවා, නවාංශකයේ 7 තියෙනවා, නවාංශකයේ 10 තියෙනවා. නවාංශකයේ පරිවි නවාංශකයේ බලවත් නම් එක පහන මේ බලවත් ලග්න කේන්ද්‍රය. නවාංශකයේ 10 බලවත් නම් 10ට ත්‍රිකෝණ වන 2 10ට ත්‍රිකෝණ වන 6 සහ 10 බලවත්. නවාංශකයේ 7 බලවත් නම් කාම ත්‍රිකෝණයේ 3 වෙනි බලවත්, 7 වෙනි බලවත්, 11 වෙනි බලවත්. නවාංශකයේ 4 හොඳ නම් 4 වෙනි නියෝජනය කරන දේ බලවත්, 8 වෙනි නියෝජනය කරන හොඳ දේ බලවත්, 12 වෙනි නියෝජනය කරන හොඳ දේ බලවත්. ඒ නිසා හැමතිස්සෙම හිතා ගන්න ඕනේ මුළු මහත් කේන්ද්‍රයේම ස්වභාවයේ සම්පුන්ජනය කරලා හකුලවල පෙන්වන්නේ කොහොද කේන්ද්‍රයේ නවාංශයේ කේන්ද්‍රය. ඒ නිසා නවාංශයේ කේන්ද්‍රය අවදාකත් අවධානයෙන් තොර සාධකයක් බවට පත් නොවිය යුතුයි. කේන්ද්‍රයේ නවාංශයේ කේන්ද්‍රයේ ලග්නාවතිය. ඒ කියන්නේ එක අධිපතිය. නවාංශයේ කේන්ද්‍රයේ 4 අධිපතිය. නවාංශයේ කේන්ද්‍රයේ 7 අධිපතිය. නවාංශයේ කේන්ද්‍රයේ 7 අධිපතිය. මේ කියන අධිපතියෝ බලවත් නම් අනියම් ආකාරයෙන් කේන්ද්‍රයේහි භාව 12ම බලවත්යයි අපිට කිසියම් ප්‍රමාණයකින් ප්‍රකාශ කරන්න පුළුවන්. තව වෙනත් කාරණා වලින් දුර වෙන බඩ කමක් නැහැ. නමුත් නවාංශයේ කේන්ද්‍රයේ 4 කේන්ද්‍රය අධිපතියෝ බලවත් කියන්නේ ලග්න කේන්ද්‍රයේ මුළු මහත් භාව 12ම බලවත්ය කියන එකයි. ඒ නිසා ඒ தත්ත්වය අවබෝධ කරගත යුතුයි කියන්නේ. ලග්න කේන්ද්‍රයේහි සියලු භාවයන් හි බල දුබලතාවය බාරගෙන ඇති. එක්තරා නියෝජනයක් වශයෙන් නවාංශයේ කේන්ද්‍රයේ එක
හතර හත 10 යන භාවාධිපතියන්ව සඳහන් කළ හැකියි. දැන් මේ නවාංශ ගැන මම සාමාන්‍ය හැදින්වීමක් කළේ. ඒකට අපි හිතා ගන්න ඕනේ නවාංශකය පිළිබඳව ඔන්න වගේ දෘෂ්ටි කෝණයකින් තමයි නවාංශය ගැන බැලිය යුත්තේ. මේ නවාංශ ගැන එක්තරා විදිහක විමර්ශනයක් මම මේ කළේ. ඊළඟට නවාංශයේ තවත් පැතිකඩක්. කියන්නේ නවාංශකෙහි තවත් පැතිකඩක්. නවාංශකෙහි තවත් පැතිකඩක්. දැන් මේ කියන කාරණේ ලියන්න එපා. ඒක මම තේරුම් ගන්න දන්න දෙයක් තුලින් දැනුම ඉස්මතු කිරීමක්. පැරණි පොත්වල තියෙනවා ලග්න චන්ද්‍රිකාව, ජාතක චන්ද්‍රිකාව වෙනත් ඒ ග්‍රන්ථවල තියෙන දෙයක් තමයි කිසියම් කෙනෙකුගේ 55 වෙනි නවාංශකාධිපතියා බලවත් නම් යහපත් විවාහයක්. එහෙම කියා තියෙනවා. මොකද්ද? කිසියම් කෙනෙකුගේ කේන්ද්‍රයක 55 වෙනි නවාංශකාධිපතියා බලවත් නම් යහපත් විවාහයක්. කිසියම් කෙනෙකුගේ කේන්ද්‍රයේ 55 වෙනි නවාංශකාධිපතියාගේ දශාවේදී අන්තදශාවේදී විවාහයේ සිදුවී. කිසියම් කෙනෙකුගේ 55 වෙනි නවාංශකයේ අධිපතියා සුභයන් සමග සම්බන්ධ නම් යහපත් විවාහයක් වේ. ඒ නිසා මේක මේ සාමාන්‍ය කියමනක් නෙවෙයි. අවධානයට යොමු කළ යුතු ඉතාමත් ශාස්ත්‍රීය නිගමනයක්. මොකද්ද 55 වෙනි නවාංශ කියන්නේ? ලග්න නවාංශකයට කෙලින්ම තියෙන හතේ උදාවන නවාංශකය. ලග්න නවාංශකයට කෙලින්ම තියෙන හතේ උදාවන නවාංශකය. එහෙමනේ. ඔන්න මෙහෙම බලන්න. ලග්න නවාංශකේ ලග්නේ පදනම් කරන නවාංශක 9යි. 9 2යි 9 ඊළඟට 2ට දාලා 9යි. 3ට දාලා 9යි. 4ට දාලා 9යි. 5ට දාලා 9යි. 6ට දාලා 9යි. 9 වරක් 6 54යි. 9 වරක් 6 54යි. අන්න හත්වැන්න කියන්නේ 55 වෙනි නවාංශකයේ උදාව. හත්වැන්න කියන්නේ 55 වෙනි නවාංශකයේ උදාව. 55 වෙනි නවාංශකයත් එක්කම තමයි හත්වැන්න උදා වෙන්නේ. 55 වෙනි නවාංශකයත් එක්කම තමයි හත්වැන්න උදා වෙන්නේ. ඒ නිසා ධර්ම පොතේ තියෙනවා. අපි අවධානයට යොමු කරලා නැහැ. 55 වෙනි නවාංශකයේ අධිපතියා සුභයන් සමග සංයෝග වේද. 55 වෙනි නවාංශකයේ අධිපතියා කේන්ද්‍රෙහි සුභ භාවවල සිටීද. 55 වෙනි නවාංශකාධිපතියා කේන්ද්‍රෙහි සුභ යෝගයක් උදා කර තිබේද. 55 වෙනි නවාංශකාධිපතියා කේන්ද්‍රෙහි ගුරුගේ දෘෂ්ටියට ලක්වන්නේද. 55 වෙනි නවාංශකාධිපතියා ගුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වන්නේද. එම ජන්මියා යහපත් පිරිපුන් භාග්‍යමත් විවාහ ජීවිතයක් ගත කරනු ඇත. එහෙම කියලා තියෙනවා. එහෙනම් මොකද මේ 55 වෙනි නවාංශය කියන්නේ? ලග්න නවාංශකයට හත්වැන්නේ උදාවන නවාංශකය. ලග්න නවාංශකයට හත්වැන්නේ උදාවන නවාංශකය. මේෂ ලග්නේ කර්ක නවාංශයේ කකුල තුනා නම් මොන මේෂ ලග්නේ මෙන්න කර්ක නවාංශකය. කටකයෙන් හත්වැන්නේ. මොකද්ද? මකරනේ. මකර කියන්නේ 55 වෙනි නවාංශකය. මේ සෙනසුරා හොඳට ඉන්නවා නම් සෙනසුරා කියලා නෑ. එයාට හොඳ විවාහයක් සිද්ධ වෙනවා. ඒක අවධානය යොමු මොකද්ද? 55 වෙනි නවාංශකය. ලග්නයේට සමසප්තමව තියෙන ස්ථානේ තමයි හත්වැන්න සම්බන්ධ සැලකීමේදී ලග්න අංශකයටම සමාන අංශකයේ බවට පත් වෙනවා හත්වැන්න. විශේෂයෙන්ම ලග්න අංශකයට සමානයි හත්වැනි අංශකය. හතරවැන්නේ අංශකයට සමානයි 10 වෙනි අංශකය. එහෙමයි තියෙන්නේ. එකට 7 සමානයි 10ට 7 සමානයි. ලග්න නවාංශකයේ කිසියම් නවාංශකයක් වන්නේද ඊට 7 වෙනි රාශිය තමයි 55 වෙනි
නවාංශකයේ බවට පත් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම හිතා ගන්න ඕනේ කේන්ද්‍රයක් විමර්ශනය කිරීමේදී 55 වෙනි නවාංශකය මහා ඉහළ මට්ටමේ ජව සම්පන්න බලයක් ජන්මයාට ලබා දෙනවා හොඳ පැත්තට. ඒකම නරක පැත්තට. මම හොඳට බලලා තියෙනවා සමහරක් අයට විවාහ වෙන්නේ මේ 55 වෙනි නවාංශක අධිපතිගේ දශාවේ. හොඳට බලලා තියෙනවා. සමහරක් අය අපි හිතමුකෝ කිසියම් කෙනෙකුගේ නවාංශකයේ ලග්න නවාංශකයේ කට ගෙවුණා 55 වෙනි නවාංශකයේ මකර. ලග්න වාංශකයේ සිංහ වුණා 55 වෙනි නවාංශකයේ කුම්භ. සෙනසුරුගේ දශාවදී ගහ වෙන්න පුළුවන්. එතෙන්දී බලපෑත්වි සෙනසුරු කියන කතාව නෙවෙයි. 55 වෙනි නවාංශක අධිපතිය. එහෙම නැත්නම් කේන්ද්‍රයේහි හත්වැන්නේ මධ්‍යස්ථ පුටුවේ නියෝජනය කරන නවාංශකය. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ හැමතිස්සෙම ඔය කියන නවාංශකයන්ට අදාළ භාවිතය උණු තියා ගන්න ඕනේ. පළවෙනි නවාංශකය බොහොම වැදගත්. 55 වෙනි නවාංශකයේ බොහොම වැදගත්. 82 වෙනි නවාංශකයේ බොහොම වැදගත්. 28 වෙනි නවාංශකයේ බොහොම වැදගත්. 1 4 7 10. ඔය කියන නවාංශකයෝ තමයි ඔය කියන නවාංශකයන් තමයි නවාංශ කේන්ද්‍රයේ 4 කේන්ද්‍රයෙන් පෙන්නන්නේ. නවාංශ කේන්ද්‍රයේ 4 කේන්ද්‍රය කියන්නේ මොනවාක්වත් නෙවෙයි. එක කියන්නේ 1.37.73යි 4 කියන්නේ 28යි 64යි 100යි 7 කියන්නේ 19යි 55යි 91යි එතකොට 10 කියන්නේ 10යි 46යි 82යි හැමතිස්සෙම ත්‍රිකෝණයක් වීමේදී ඒකට 36 36 36 කරනවා. ඒක තමයි නියමය. ඒක තමයි සම්ප්‍රදාය. තවත් ඒක කුළු ගන්නවා වෙන්න කාරණයක් තමයි හැමතිස්සෙම හිතා ගන්න කිසියම් විදියකින් පළවෙනි නවාංශකයයි 37 වෙනි නවාංශකයයි 70 වෙනි නවාංශකයයි එකමයි. වෙනසක් වෙන්නේ නැහැ. පළවෙනි නවාංශකයත් 37 වෙනි නවාංශකයත් 70 වෙනි නවාංශකයත් එකමයි. එතකොට 10ට සම්බන්ධ නවාංශකයත් 10ට සම්බන්ධ දෙවයන්ට සම්බන්ධ 10 වෙනි නවාංශකයත් 6ට සම්බන්ධ 46 වෙනි නවාංශකයත් 10ට සම්බන්ධ 82 වෙනි නවාංශකයත් එකමයි. ඔන්න බලන්නකෝ 10. 10ට 31 වුණා 46යි. 46ට 31 වුණා 82. 2 6 10. 2ට 6 ත්‍රිකෝණයි 6ට 10 ත්‍රිකෝණයි. ඒ නිසා මේ ත්‍රිකෝණය තමයි මේ ආකාරයෙන් පෙළන්නේ. කියන්නේ කේන්ද්‍රයේ සියලු වර්ගයන්ට වඩා නවාංශකයේ ප්‍රමුඛ ස්ථානයේලා ගැනෙන හේයින් පැරණි ආචාර්යවරුන් කේන්ද්‍රයේ තව තවත් වර්ග කිරීම කොතෙක් ඇතත් ඒවට මුල් තැන නොදී නවාංශකයට මුල් තැන දී ඇත. ඒවට මුල් තැන නොදී නවාංශකයට මුල් තැන දී ඇත. හැමතිස්සෙම ඕනම කේන්ද්‍රයක පුස්කර කේන්ද්‍ර බලන්න. ලග්න කේන්ද්‍රය තියෙනවා නවාංශක කේන්ද්‍රය තියෙනවා. සමහරට අනිත් අනිත් කේන්ද්‍ර නැහැ. දැන් පස්සේ තව තවත් සමහරක් අය නෝර්කුණකින් ආකාරයෙන් යම් යම් කෝණයන්ගෙන් ආරූඪ කේන්ද්‍රයකට එකක් දැම්මා. එතකොට කාරක ආංශ කේන්ද්‍රය කියලා එකක් දාලා තියෙනවා. තව තවත් නොයෙක් ආකාරයෙන් සටහන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් හැම විටම තියෙන නිශ්චිත වශයෙන්ම තියෙන කේන්ද්‍රය තමයි මොකද්ද? ලග්න කේන්ද්‍රය හැර නවාංශක කේන්ද්‍රය. දැන් මම අර මුලින් කිව්ව ආකාරයට මෙහෙම අදහස් කරනවා.
කේන්ද්‍රයක ග්‍රහය වශයෙන් ඉන්නේ භාව අධිපති වශයෙන් ඉන්නේ 7 දෙනෙක්. ඕනම කේන්ද්‍රයක භාව අධිපතිත්වයේ තියෙන්නේ ග්‍රහය 7 දෙනාටයි. රාහුටයි කේතුටයි නෑ. එතනදී රවිට සඳුට පමණක් භාව එක එකයි තියෙන්නේ. භාව එක එකයි. කුජට භාව දෙකක්, බුධට භාව දෙකක්, ගුරුට භාව දෙකක්, ශුක්‍රට භාව දෙකක්, සෙනසුට භාව දෙකක් ආදී වශයෙන්. එතකොට මේ කේන්ද්‍රයේහි කොට 12ක් තියෙනවා. කොට 12න් කොහොමුණත් ග්‍රහය 7 දෙනාටයි ඉන්න පුළුවන්. රාහු කේතු අපි වෙනම අයින් කරලා දාමු. රාහු කේතු කියලා ග්‍රහ ලෝක නැහැ. ඒක වෙනත් සංකල්පයක්. එතකොට කේන්ද්‍රයේහි ග්‍රහය 7 දෙනයි 7 දෙනා. එතකොට කොහේ හරි තැන්වල භාවවල ඉන්නවා. එතකොට ග්‍රහයෝ 7 දෙනයි භාව 12යි. මෙතෙන්දී අපිට මේ කියන ස්වභාවය යටතේ භාවයක නියමාකාරී තක්ෂීරුවක් කිරීමට උදා කරන එකම එක උදව් වන එකම එක සාධකය තමයි මොකද්ද? නවාංශකය. එකම සාධකය මොකද්ද? නවාංශකය. අපි හිතමු කාගේ හරි කේන්ද්‍රයක ලග්නාධිපතිය ඉන්නවා. කිසියම් විදිහකින් කුමන හෝ භාවයක හිමකෝ ඉන්නේ තුන්වැන්නේ කියලා. ලග්නාවතිය තුන්වැන්නේ. නැත්නම් ලග්නාවතිය හතරවැන්නේ. ඒක ලග්නාවතිය හතර හිටියොත් නම් අපි හොඳයි කියලා කියන්නේ. තුන්වැන්නේ හිටියොත් මධ්‍යස්ථය කියලා කියන්නේ. පහේ හිටියොත් හොඳයි කියලා කියන්නේ. ඒකට නවයන්නේ හිටියොත් භාග්‍යසනරුත් තවත් හොඳයි කියලා කියනවා. නමුත් මේ තත්ත්වයේ තව තවත් නම්ගතින් තීව්‍ර කරන සාධකයක් තමයි එම ග්‍රහයා සිටින නවාංශ. ලග්නාවතිය කේන්ද්‍රෙහි හතරවැන්නේ සුඛස්ථානයේ ඉදිද්දී එයා ඉන්නේ කිසියම් නවාංශකේ නම් ඒ නවාංශකය අර කේන්ද්‍රයේම කොහරි තැනක් නියෝජනය කරන නම. අර කේන්ද්‍රයේම කොහරි තැනක් නියම කරන නියෝජනය කරන නම. මෙහෙම ගනිමු. මේක මේ කියන කාරණේ බොහෝ අය දන්නවා තමයි. දන්නවා වෙන්න පුළුවන්. නොදන්න කෙනා දන්නේ නැහැ. කාගේ හරි කේන්ද්‍රයක් දැන් ගනිමු උදාහරණයක් වශයෙන්. බ්‍රහස්පති ලග්නාවතිය. දැන් ලග්නෙ බ්‍රහස්පති ලග්නාවතියනේ. මේ ලග්නෙත් බ්‍රහස්පති ලග්නාවතියනේ. මේ බ්‍රහස්පති ඉන්නවා ධනු ලග්නකාරයෙක් බ්‍රහස්පති ඉන්නවා කේන්ද්‍රේ 9 යන්නේ. හොඳයි. භාග්‍ය වාසනාව තියෙන දැක්මක් ඇති හොඳ පිනක් ඇති හොඳට අනාගතය ගැන සැලසුමක් ඇති වැඩ කරන කෙනෙක්. මොකද ලග්නාවතිය ඉන්නේ පුණ්‍ය ස්ථානයේ භාග්‍ය ස්ථානයේ ආදි වශයෙන්. ඒක අපිට පොදු වශයෙන් හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ගුරු ඉන්නේ එතකොට ධනු ලග්නෙට ගුරු ඉන්නේ සිංහ රාශියේනේ. තවත් හොඳයි. මොකද ඉන්නේ තේජෝ රාශියේ. 9 යන්නේ භාග්‍ය ස්ථානයේ. මේ ගුරු සිංහ රාශියේ ඉන්න ගමන් ඒ ගුරු ඉන්නවා නවාංශකය මොකද්ද? සිංහ රාශියේ ඉන්න ගමන් නවාංශකයේ වෙන්න පුළුවන් මේෂේ. නවාංශකයේ වෙන්න පුළුවන් මේෂේ. සිංහ රාශිය තුළ මේෂ රාශිය තියෙනවනේ. අන්න ලග්නාවතිය 9 යන්නමනේ භාග්‍ය ස්ථානයේ ඉන්නවා මේෂ නවාංශකය වෙලා. එහෙනම් මේෂේ ආදේශ වෙන්නේ කේන්ද්‍රේ කොහෙද? 5ට. ලග්නාවතිය සිටින්නේ කේන්ද්‍රයේ භාග්‍ය ස්ථානයේ ඒ රාශි කේන්ද්‍රයේහි ඒ ලග්නාවතිය සිටින නවාංශකයේ වෙන්නේ මොකද්ද? මේෂේ නම් අපි කියන්න ඕනේ කොහොමද? ලග්නාවතිය වූ බ්‍රහස්පති භාග්‍ය ස්ථානගතව ත්‍රිකෝණගත වෙමින් යහපත් සිටින අතර මේ බ්‍රහස්පති පූර්ව පුණ්‍යාංශකයේ සිටි. මොකද පස්සෙන්ට කියන්නේ පෙරපෙන සම්බන්ධ භාවය. එහෙමත් නැත්නම් පස්සෙන්ට කියනවා විද්‍යාස්ථාන කියලා. විද්‍යාංශකයේ සිටි. ඒ මේෂනවාංශකේනේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මේ පස්සෙන් සම්බන්ධ ලග්නාවතිය වන බ්‍රහස්පති කේන්ද්‍රයේ 9 යන්නේ භාග්‍ය ස්ථානගතව සිටින ගමන් මේ බ්‍රහස්පති කේන්ද්‍රයේහි ප්‍රතිභා සම්බන්ධ භාවයේ වන
නියෝජනය කරන පස්වැන්නට අදාළ නවාංශිකයේ සිටීම. මොකද කෙනෙකුගේ ප්‍රතිභාව ගැන, කෙනෙකුගේ දුරදක්නා නුවණ ගැන, කෙනෙකුගේ දරුවන් ගැන, කෙනෙකුගේ ඉගෙනීම ගැන, කෙනෙකුගේ බුද්ධිය ගැන පෙන්වන්න කේන්ද්‍රය කොහෙද? පස්වැන්නේ. එතකොට දැන් මේ ලග්නාවදී වෙච්ච බ්‍රහස්පතිය 9 යන්නේ සිටීමෙන් කිසිදු ගැටලුවක් නැහැ. බොහොම හොඳම තමයි. හැබැයි ඒක තව තවත් වර්ණවත් වෙනවා. මෙයා ඉන්නේ පස්වැන්න සම්බන්ධ නවාංශකේ. තුනක් හොඳයි. අපිට ගැන පුළුවන් පූර්ව පුණ්‍යාංශකේ. නැත්තම් පුත්‍රාංශකේ කිව්වක් කමක් නැහැ. නැත්තම් ප්‍රතිභාංශකේ කිව්වක් නැහැ. අපිට පස්වැන්න ප්‍රතිභාව සම්බන්ධ ස්ථාන වශයෙන් කියනවා. නැත්තම් පූර්ව පුණ්‍යාංශකේ ආදී වශයෙන් කියනවා. කුසලතාංශකේ කුසලතා අංශකේ කියලා කියනවා. ඔය ලෝකනික ආකාරයෙන් භාවයක් හඳුනනවා. ඒ නිසා අර ලග්නාවතිය 9 යන්නේ ඉන්න භාග්‍යමත් බව තව තවත් වර්ණවත් කලේ ලග්නාවතිය සිටින නවාංශකේ. නවාංශකේ ආදේශ වුණා පස්වැන්නට. එහෙම උනේ කියමුකෝ. මෙන්න මේ ලග්නාවදී බ්‍රහස්පති 9 යන්නේ භාග්‍ය ස්ථානයේ ඉන්නවා. හරිම හොඳයි. 9 යනට තරම් බ්‍රහස්පති බලවත් වෙන තවත් තැනක් නැහැ. හැබැයි මේ සිංහ රාශියේ බ්‍රහස්පති ඉන්නේ වෘශ්චික නවාංශකේ. සිංහ රාශියේ වෙලා බ්‍රහස්පති ඉන්නේ කොහෙද? වෘශ්චික නවාංශකේ. දැන් ධනු ලග්න උනාන් පස්සේ බ්‍රහස්පතිව ආදේශ වෙන්නේ කොහොටද? 12 වෙනිදා. බ්‍රහස්පති ඉන්නේ ලග්නාවතිය වන බ්‍රහස්පති 9 යන්නේහි යහපත් සිටින අතර ඔහු කේන්ද්‍රයේහි ව්‍යාංශකයේ සිටී. මොකද විය ගැන පෙන්වන්නේ, වියදම ගැන පෙන්වන්නේ 12 වෙනි. එහෙනම් ලග්නාවති බ්‍රහස්පති 9 යන්නේ හොඳට හිටියා වුණත් එයා නවාංශකයේ ඔස්සේ ඉන්නේ වෘශ්චිකය කියන නවාංශකයේ තුල. ඒකට අපි කියන්නේ ව්‍යාංශකය. කිසියම් ග්‍රහයෙක් ඉන්නවා නම් හොඳ භාවයක් නියෝජනය කරන නවාංශකයක ඒ භාවයට අදාළ ගුණත් අර 10 ගන්නවා. බ්‍රහස්පති ලග්නාපති වශයෙන් 9 ඉදිද්දී පස්වැන්න සම්බන්ධ නවාංශයේ හිටියාම 5 ගුණය ගත්තා. බ්‍රහස්පති 9 යන්නේ සිටිද්දී කේන්ද්‍රයේ 10 වෙනි සම්බන්ධ නවාංශයේ නම් 10 ගුණය ගත්තා. බ්‍රහස්පති 9 යන්නේ ඉන්නකොට 12 වෙනි සම්බන්ධ නවාංශයේ නම් 12 වෙනි තියෙන අසුභයක් ගත්තා. ඒ නිසා කේන්ද්‍රයක බලුදුබලතාවයේ නිරීක්ෂණය කිරීමේදී, පරීක්ෂණය කිරීමේදී, තක්සේරු කිරීමේදී ග්‍රහයා සිටින නවාංශකය කුමන තැනකට ආදේශ වන්නේ යන්න අප තක්සේරු කරේ. අපි ඒකට කියන්නේ මොකද්ද? මේක හොඳ වචනයක් කියනවා භාව තුල්්‍ය නවාංශකය. මොකද කියන්නේ? භාව තුල්්‍ය. භාවයක් වශයෙන් තුල්්‍ය වෙන්නේ පහට. අන්න පස්වැන්න සම්බන්ධ නවාංශකය නම්. ඒකට 12 වෙනි සම්බන්ධ නවාංශකය නම් භාවයක් වශයෙන් තුල්්‍ය වෙන්නේ 12ට. මේ තුල්්‍ය නවාංශකය. 10 වෙනි සම්බන්ධ රාශිය නියෝජනය කරන නවාංශකය නම් අභිමාන තුල්්‍ය නවාංශකය. ඒක 10 වෙනි කියන්නේ අභිමානය ගැන කියනවා. 10 වෙනි අභිමානය ගැන කියනවා. අභිමාන තුල්්‍ය නවාංශකය. අපි කියනකො බ්‍රහස්පති ඉන්නවා කේන්ද්‍රයේ 7 වෙනි සම්බන්ධ නවාංශකය. විවාහාංශකය. බ්‍රහස්පති ඉන්නවා 4 වෙනි සම්බන්ධ නවාංශකය. අපි කියනවා සුඛාංශකය. බ්‍රහස්පති ඉන්නවා 2 වෙනි සම්බන්ධ නවාංශකය. අපි කියනවා ධනාංශකය. බ්‍රහස්පති ඉන්නවා 11 වෙනි සම්බන්ධ නවාංශකය. අපි කියනවා ලාභාංශකය. හැබැයි 6 වෙනි සම්බන්ධ නවාංශකය අපි කියනවා ශත්‍රු අංශකය. 8 වෙනි සම්බන්ධ නවාංශකය අපි කියනවා මෘත්‍යාංශකය. ඒ නිසා කේන්ද්‍රෙහි බලය වඩ වඩාත් මැනවින් තහවුරු කොට තක්සේරු කිරීමේදී සෑම ග්‍රහයක්ම සිටින භාවයේ බලන ගමන් හොසින්න නවාංශකයේ බැලිය යුතුයි. භාවයේ හොඳට ඉන්න ග්‍රහයා නවාංශකයේදී තුල්්‍ය වෙන්නේ අසුභ ස්ථානයට නම් භාවයේ ප්‍රතිඵලය කපනවා. භාවයේ ප්‍රතිඵලය කපනවා. 9 යන්නේ හිටියට භාග්‍ය ස්ථානයේ හිටියට එයා ඉන්නේ ව්‍යාංශකේ. භාග්‍ය ස්ථානයේ හිටියට එයා ඉන්නේ 6 වෙනි සම්බන්ධ නවාංශයේ ශත්‍රු අංශකේ. 9 වෙනි හිටියට එයා ඉන්නේ 8 වෙනි සම්බන්ධ නවාංශකේ මෘත්‍යාංශකේ. නිසා හැමතිස්සෙම අපි බලන්න ඕනේ ඕනම භාවාධිපතියෙක් කිසියම් භාවික සිටිද්දී හිම ග්‍රහයා සිටින නවාංශකයේ තුල්්‍ය වෙන්නේ කොහොමද? සමගාමී වෙන්නේ කොහොමද? ඒක අත්‍යවශ්‍ය හොඳම තක්සේරුවක්. අත්‍යවශ්‍ය හොඳම තක්සේරුවක් වශයෙන් තමයි ඒක කියන්නේ. ඒ නිසා
අපි මේ தත්ත්වය ගැන මනා සූක්ෂම විශ්ලේෂණයෙන් යුක්ත වීති. මේ එකක් මම මේ කියන්නේ. එතකොට මේ නවාංශකයේ සම්බන්ධයෙන් ඕ කියන ස්වභාවයන් ගැන ප්‍රකාශ වෙද්දී ඕනම භාවාධිපතියෙක් සිටින නවාංශකය නියෝජනය කරන භාවයේ පාපේ කිදුවත් ඒ පාපී ගහයාගේ බලයත් අර ගහයා අරගෙන දූෂ්‍ය වෙනවා. අපි දැන් මෙහෙම ගන්නවා. මේ විදිහට හිතමු. මම මේ කියන දේවල් ඊට සාපේක්ෂ උදාහරණයක් ගන්නවා. ධනු ලග්නෙම ගනිමුකෝ. ධනු ලග්නයේ නාම ලග්නාපතිය වෙච්ච බ්‍රහස්පති 9 වෙනි ඉන්නවා. බොහොම හොඳයි. භාග්‍ය වාසනාවෙන් ප්‍රබෝධමත් වෙන ඉතා හොඳ කෙනෙක්. හරි. මේ බ්‍රහස්පති මේ සිංහ රාශිය ධනු ලග්නොත් 9 වෙනි කියන්නේ සිංහ රාශියනේ. සිංහ රාශියේ ඉඳගමන් එයා ඉන්නවා මේෂ නවාංශේ. මේ මේෂය කියන්නේ පහනේ. ධනු, මකර, කුම්භ, මීන, මේෂ. මේ මේෂයේ ඉන්නවා බලවත් රවි. දැන් මෙහෙම හිතා ගන්න ඕනේ. ගුණ කරන්නේ එහෙමයි. පඩාපඩේ ගුණ කරන්නේ එහෙමයි. ඔබේ කේන්ද්‍රෙහි ලග්නාපතියා වන බ්‍රහස්පති 9 වෙනි වන භාග්‍ය ස්ථානයේ සිටින අතර එම බ්‍රහස්පති භාව තුල්‍ය වශයෙන් පස්වැන්නෙහි පතිත වී ඇත. පස්වැන්නට සම්බන්ධ පෙරපින එමෙන්ම කුසලතාවය ප්‍රතිභාව වඩ වඩාත් පෝෂණය වූ අයෙක් වීමට මෙම යෙදුම හේතු සාධක වේ. අපි ඉන්නකම එතන මෙම භාවයේහි උච්ච වූ බලවත් රවි නවවන්නාවිත්‍ය වශයෙන් සිටීම තුළින් ගුරුගේ බලය තව තවත් පෝෂණය කරන අනියම් ශක්තියක් උදා කර ඇත. ඒ නිසා මෙම කේන්ද්‍රෙහි ලග්නාපතිය වන බ්‍රහස්පති 9 වෙනි සිටීමේ මේෂ සම්බන්ධ නවාංශකයේ සිටින අතර එම මේෂයේ නියෝජන කළ ස්ථානයේ බලවත් රවි නිසා රාජ්‍යමය වශයෙන් ලබන ගරු බුහුමන් හා සුවිශේෂ වරප්‍රසාදයන් සඳහා ඒ හේතු සාධක වේ. හරි. එතකොට හැමතිස්සෙම හිතා ගන්න ඕනේ කිසියම් භාවාධිපතියෙක් කිසියම් භාවයක සිටිනකොට ඒ භාවයේ ගුණාංග සමාන්විත පවරා ගන්නවා. හැබැයි එයා ඉන්නේ නවාංශකයේ කේන්ද්‍රයේ හොඳ භාවයක් නියෝජනය කරන නවාංශයක් නම් ප්‍රතිඵල තව තවත් වඩාත් වර්ධනය කරනවා. එම නවාංශකයේ නියෝජනය කරන රාශියෙහි බලවත් ග්‍රහයිතුත් තව තවත් බලය පෝෂණය කරනවා. ඒ නිසා නවාංශකෝෂයේ මෙවැනි කරුණු ගණනාවක්ම අපිට විමර්ශනයෙන් දක්වන්න පුළුවන්. ඒ නිසා නවාංශය කියන්නේ වෙන කිසිම වර්ග කේන්ද්‍රයකට නොමැති වරප්‍රසාද හිමි කරගත්ත සාධකයක්. කියන්නේ කේන්ද්‍රයේහි කියන්නේ ඕනෑම යහපත් භාවයක අධිපතියෙක් කුමන හෝ භාවයක සිටින කල එම භාවාධිපතියා කේන්ද්‍රයේහි සිටින්නා වූ නවාංශකය ලග්න කේන්ද්‍රයේ යහපත් භාවයක් නියෝජනය කරන්නේ නම් එම භාවයෙහි ගුණය පෙරකී ගහයා භුක්ති විඳිනු ඇත.
එක් එක් භාවාධිපතියන් සිටින නවාංශකයට අදාළ භාවයේ නාමයෙන් එම ග්‍රහයා සිටින නවාංශකයට සාපේක්ෂව එය භාව තුල්‍ය නවාංශකයයි හඳුන්වනු ඇත. උදාහරණයක් වශයෙන් දෙවැන්නට සම්බන්ධ නවාංශකයේ නම් ධනාංශකය ලෙසද හතරවැන්නට සම්බන්ධ නවාංශකයේ නම් සුඛාංශකය ලෙසද පස්වැන්නට සම්බන්ධ නවාංශකයේ නම් पूर्व पुण्याංශකය ලෙසද හත්වැන්නට සම්බන්ධ නවාංශකයේ නම් විවාහාංශකය ලෙසද නවවැන්නට සම්බන්ධ නවාංශකයේ නම් භාග්‍යාංශකය ලෙසද දහවැන්නට සම්බන්ධ නවාංශකයේ නම් කර්මාංශකයේ හෙවත් අභිමානාංශකයේ ලෙසද කර්මාංශකයේ හෙවත් මොකද්ද අභිමානාංශකයේ ලෙසද 11 වෙනිට සම්බන්ධ නවාංශකයේ නම් ලාභාංශකයේ ලෙසද අප හඳුන්වනු ඇත. මේ ආකාරයෙන් ඒ භාවාධිපතියෝ සිටින්නා වූ නවාංශකය භාව තුල්‍ය නවාංශකය ලෙස අප හඳුන්වනු ඇත. මෙය තවදුරටත් විමර්ශනයේ ලක් කිරීමේදී එම නවාංශකයේ නියෝජනය කරන භාවයෙහි සුභයක් වේ නම් එකී ප්‍රතිඵල වඩාත් පෝෂණය කරනවා. කිසියම් විදිහකින් එම ග්‍රහයා සිටින නවාංශකයේ අධිපතියා කේන්ද්‍රයේහි විශේෂම ලග්න කේන්ද්‍රයේහි බලවත් ස්ථානක සිටින්නේ නම් එය වඩාත් ඉස්මතු කරන කාරණේ. කියන්න එපා මම විග්‍රහ කරන්නම්. දැන් මම ගත්තේ ඉස්සරහට මොකද්ද ධනු ලග්න. ලග්නාවදී ඉන්න 9 වෙනි භාග්‍ය ස්ථානයි. හරි හොඳයි. එතකොට ඒ බ්‍රහස්පති ඉන්නවා කේන්ද්‍රයේ මේෂ නවාංශකය පස්වෙන්ට සම්බන්ධයි. හරිම හොඳයි. මේ අපි කියන්නේ පරිපූර්ණ පුණ්‍යාංශකය. මේ බ්‍රහස්පති පස්වෙන්ට සම්බන්ධ නවාංශකය විද්දී මේකට අධිපතිය කවුද? කුජනේ. කුජේ ඉන්නවා කේන්ද්‍රයේ 10 වෙනි. ඒ කේන්ද්‍රෙ හිමියාගේ. හරිම හොඳයි. මොකද 10 වෙනි දිග්බලව සිටින්නා වූ කුජට අයිති නවාංශකය නියෝජනය කරන රාශියක තමයි බ්‍රහස්පති. නැත්නම් බ්‍රහස්පති සිටින බ්‍රහස්පති 9 වෙනි හිටියා. 9 වෙනි ඉන්න බ්‍රහස්පති නවාංශකයේදී මේෂේ හිටියා. මේ මේෂේ නවාංශකයේදී වෙච්ච කුජ ඉන්නවා කියන්නේ කොහොද? 10 වෙනි දිග්බලව. එතකොට මේ ප්‍රතිඵලය යනවා ඉදිරියට පස්සට යනවා. ලග්නාවතිය 9 වෙනි සිටීමේ ප්‍රතිඵලය ලැබෙනවා.
ඊළඟට ලග්නාවති වන බ්‍රහස්පති කේන්ද්‍රයේ පස්වැන්න වන පූර්ව පුණ්‍යාංශකයේ සිටීමේ ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට ඒ පූර්ව පුණ්‍යාංශකයේ අධිපතිය වන කුජ 10 වැන්නේ දිග්බල වීමේ ප්‍රතිඵලය ලැබෙනවා. අපිට කරුණු ගණනාවක් කියදයි. එහෙමයි කියන්නේ. ලග්නාවතිය වන බ්‍රහස්පති 9 වැන්නේ භාග්‍යස්ථානගතව සිටීමත් හිමගුරු සිංහ රාශියේ තේජෝ රාශියක මේ සිටීමත් නිසා ඔබ දැනුගත් කිසියම් ආකාරයේ ආත්ම ගෞරවය හා ගරුත්වය හා අභිමානය ගැන සැලකෙන ගෞරවය ගැන සැලකෙන අයෙක් වන අතර මෙම ගුරු පූර්ව පුණ්‍යාංශකයේ වන පස්වැන්නට සම්බන්ධ නිසා උසස් අධ්‍යාපනයක් හා ප්‍රතිභාවයක් ඇතියි. මෙම නවාංශකාධිපතිය වන කුජ දිග්බලව 11 වන්නේ සිටීම නිසා ඔබේ ප්‍රතිභාව කරන කොටගෙන ඔබේ හැකියාව කුසලතාවයේ කරන කොටගෙන කිසියම් විදිහක ගෞරවයක් හා කිසියම් විදිහක නමක් දැනක් ප්‍රසිද්ධියක්ද ලබන්නේ මේකයි. ගුරු 9 වෙනි හිටියා 9 වෙනි ගුරු පස්වැන්න සම්බන්ධ නවාස් වේතියා ඊට ඇවිත් වෙච්ච කුජේ ඉන්නවා කියන්නේ කොහෙද? දිග්බල. නිසා ඕකම තමයි නරකපතර හිටියොත්. අපි දැන් මෙහෙම කියමු. ඉන්නවා කේන්ද්‍රයේ ප්‍රාසිතී ලග්නාවතිය ඉන්නවා කේන්ද්‍රේ 9 වෙනි. හරිම හොඳයි. ප්‍රාසිතී මේෂ නවාංශකේ නිජනගෙන පස්සේ ඉන්නවා. තවත් හොඳයි. හැබැයි නවාංශකාධිපතිය වෙච්ච කුජේ ඉන්නේ කේන්ද්‍රයේ 8 වෙනි. දැන් හොඳ නැහැ. මුල් පියවර හොඳයි, දෙවෙනි පියවර හොඳයි, තුන්වෙනි පියවර ප්‍රතිඵල ශූන්‍ය කළා. ඒ නිසා අපිට දෙන්න කියන්න වෙන්නේ ඔබේ කේන්ද්‍රයේ ලග්නාවතිය 9 යන්නේ බලවත් සිටීම යහපත් වන අතර එම ගුරු අශ්වන්න වන පූර්ව පුණ්‍යාංශකයේ සිටීමෙන් බොහෝ දුරට යහපත් ප්‍රතිඵලගෙනදී ඒත් නවාංශකාධිපතිය වන කුජ 8 වැන්නේ දුර්වල නිසා මේ ප්‍රතිඵල වල කිසියම් ඌනතාවයක් ඇති කිරීමේ අවකාශයක්ද ඇත්තේ. එහෙම තමයි කියන්නේ. විදිහට අපි නවාංශක හරහා මේ ස්වභාවයන් ගුණ කරගන්නවා. එතකොට දැන් නවාංශක හරහා විඳව තව තවත් මෙන්න දේවල් ඉදිරියට විශ්ල කරනවා. දැන් මම කියන්නේ ඊළඟට හදන්නේ නවාංශකයේ සම්බන්ධ වෙනත් සුවිශේෂ නැඹුරුවක්. සුවිශේෂ නැඹුරුවක් කියන්නේ නවාංශකය හා සුවිශේෂිත වර්ෂ. නවාංශකය හා මොකද්ද? සුවිශේෂිත වර්ෂ. නවාංශකය හා සුවිශේෂිත වර්ෂ. ඒක බොහෝ අය වැඩි ගුණ කරලා බලාපොරොත්තු වලට ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. නමුත් මම හිතා ගන්න. මුළු මහත් කේන්ද්‍රයේම කියන්නේ නැත්නම් රාශි බලල්ල කියලා කියන්නේ නැත්නම් රාශි මණ්ඩලය කියලා කියන්නේ මොකක්ද? නවාංශක 28. නවාංශක 28. අපි දැන් මෙහෙම හිතා ගන්නකො. මේෂ රාශියේ ඉඳලා මීන රාශිය දක්වා රාශි 12 තුල නවාංශ 28ක් තියෙනවා. මේෂයේ තියෙන නවාංශ මොනවාද? මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු. අන්න මේෂයේ නවාංශක 9යි. ඊට වෘෂභය නම් මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. ඔන්න නවාංශය. මිථුනේ නම් ඒත් ඔය විදිහමනේ. එතකොට නවරත් 12 108යි. නවරත් 12 108යි. මේ නවාංශක 108 කියලා කියන්නේ තවත් පැත්තක තියෙන තවත් නියෝජනයක්. නවාංශකයක් කියන්නේ අමුතුවෙන් මොනවාක්වත් නෙවි හැරක් පාදයක්. නවාංශක කියන්නේ මොකද්ද? හැරක් පාදයක්. මේෂ රාශියේහි මේෂ වෘෂභ මිථුන කටක කියන නවාංශක කියන්නේ අශ්විද බෙරණ නෑ. අශ්විදගතේ පරිපාදයේ බෙරණගතේ පරිපාදයේ වැඩි අශ්විදගතේ පරිපාදයේ අශ්විදගතේ දෙවෙනි පාදයේ අශ්විදගතේ තුන්වෙනි පාදයේ අශ්විදගතේ හතරවෙනි පාදයේ අශ්විදගතේ පරිපාදයේ දෙවෙනි පාදයේ තුන්වෙනි පාදයේ හතරවෙනි පාදයේ තමයි අපි තවත් විදිහකින් මේෂ නවාංශකයේ වෘෂභ නවාංශකයේ
විපින්න වාසය, කරණ වාසය ආදී වශයෙන් කියන්නේ. එතකොට අපි මේෂ රාශියේ සිංහල වාසය කියන්නේ මොකද්ද? බෙරන්නකදී පාණ්ඩ පාදී. ඒක බෙරන්න. මේෂ රාශියේ කන්‍යා වාසය කියන්නේ බෙරන්නකදී දෙවෙනි පාදී. මේෂ රාශියේ තුලා වාසය කියන්නේ බෙරන්නකදී තුන්වෙනි පාදී. මේෂ රාශියේ වෘශ්චික වාසය කියන්නේ බෙරන්නකදී හතරවෙනි පාදී. ඒ නිසා හිතා ගන්න ඕනේ නවාංශ 108 යනු නැකත් පාද 108ම හඳුනන තවත් සාධකෙක්. තවත් සාධකෙක්. ඉතින් මේ හෝරාසාරය කියන ග්‍රන්ථය. ඊළඟට තියෙනවා මොකක්ද? සංකේත නිදි කියන ග්‍රන්ථය. ඊළඟට තියෙනවා ලග්න චන්දිකා කියන ග්‍රන්ථය. ඊළඟට තියෙනවා ප්‍රශ්න මාර්ගය කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථ භෝ ග්‍රන්ථ වල හඳුන්වා දෙනවා නවාංශකයක් කියන්නේ වර්ෂයක්. නවාංශයක් කියන්නේ මොකද්ද? වර්ෂයක්. නවාංශය සමානයි වර්ෂයක්. ඉතින් ඒකෙදි එහෙම කියනවා මෙන්න එහෙම. කිසියම් කෙනෙකුගේ ඊ타ත්ම යෝගකාරක සුභ ප්‍රතිඵලදායක සුභ භාවාධිපති හොඳ ග්‍රහයි. කවරෝ හොඳ ස්ථානක ඉන්නවා නම් ඒ ග්‍රහයා වඩාත් විශේෂ සූසුකමෙන් යුක්ත නම් ඔහු ලග්නාපතියාගේ මිත්‍රයා නම් ඔහු කේන්ද්‍ර ස්ථානයක් හා ත්‍රිකෝණ ස්ථානයක් යන දෙකම එක විට ඇති ග්‍රහයා නම් මේ පුත්‍ර ගියතින් එහෙමයි. කේන්ද්‍ර ස්ථානයක් ත්‍රිකෝණ ස්ථානයක් අයිති ග්‍රහ එකම එක විට ඇති ග්‍රහයා නිරවුලම යෝගකාරකය. ඒක හිතා ගන්න ඕනේ. කවුරු ග්‍රහයේ කේන්ද්‍ර ස්ථානයකුත් ත්‍රිකෝණ ස්ථානයකුත් එක විටම අයිති. එහෙම ඒ විදිහට ලග්න 6කට මේ අයිති තියෙනවා. හැම ලග්නෙට නෙවෙයි. මේෂ ලග්නෙට ගත්තන් පස්සේ ඒක එහෙම නැහැ. වෘෂභ ලග්නෙට ගත්තන් පස්සේ සෙනසුරු 9 වෙන්න කියන ත්‍රිකෝණ ස්ථානයයි 10 වෙන්න කියන කේන්ද්‍ර ස්ථානයයි දෙකටම අයිති. එතකොට මිතුරට නෑ එහෙම. 8කට තියෙනවා. 8කට ගත්තන් පස්සේ 5 වෙන්න ගන ත්‍රිකෝණ ස්ථානයයි 10 වෙන්න උන කේන්ද්‍ර ස්ථානයයි දෙකම අයිති කුජට. ඒවට කියන්නේ ඒක ඒව සුභක් කුජා කියලා. එහෙම තමයි තියෙන්නේ මේ කර්ක රාශියට. ඒක ඒව සුභක් කුබක් එකම කුජයා සුභයා වන්නේ. මොකද කේන්ද්‍ර ස්ථානෙකුත් අයිති ත්‍රිකෝණ ස්ථානෙකුත් අයිති. ඒ අයිතිය වරප්‍රසාදයේ තියෙනවා තුලා ලග්නෙට. මොකද්ද? සිංහ ලග්නක් තියෙනවා. සිංහට කුජ යෝගකාරකයක්. හේතුව මොකද? 9 වෙන්නත් අයිති 4 වෙන්නත් අයිති ත්‍රිකෝණයයි කේන්ද්‍ර ස්ථානයයි. තුලාවට අයිතියක් තියෙනවා. තුලාවට 4 වෙන්නයි 5 වෙන්නයි කියන කේන්ද්‍ර ස්ථානයයි ත්‍රිකෝණ ස්ථානයයි කියන දෙකම අයිති එකම සෙන්සුරාට. ඊළඟට තියෙනවා ඒ අයිතිය මකරයට. මොකද්ද? 5 වෙන්න වන ත්‍රිකෝණයයි 10 වෙන්න වන කේන්ද්‍ර ස්ථානයයි දෙකම අයිති සිකුරුට. ඒක ඒව කිවි සුභක් කියලා තමයි පරාශරයේ තියෙන්නේ. එකම සිකුරා බෙහෙවින්ම සුභෙක් වන්නේ. ඊළඟට තියෙනවා ඔය අයිතිය කාටද? කුම්භයට. කවුද සිකුරුට? කුම්භේ සිකුරුට. මොකද සිකුරු කියන්නේ 4 වෙනි අධිපතියා. ඒ වගේම මොකද්ද? 9 වෙනි අධිපතියා. කේන්ද්‍ර ස්ථානයේ ත්‍රිකෝණ ස්ථානයේ කේන්ද්‍ර ස්ථානයේ ත්‍රිකෝණ ස්ථානයේ. ඒක නිසා කිසියම් ග්‍රහයකින් කේන්ද්‍ර ස්ථානයක් හා ත්‍රිකෝණ ස්ථානයක් අයිති වන්නේ එකම ලග්නයක් වෙමින්ද එම ග්‍රහයා ප්‍රබලම සුභයා වන්නේ. ග්‍රහයා ප්‍රබලම සුභයා වන්නේ. දැන් ඔහොම ගන්නකොට අපි දැන් කියමුකෝ කිසියම් ලග්නයක උදාහරණයක් වශයෙන් අපි ගනිමුකෝ මකර ලග්න ගනිමු. මකර ලග්න. සිකුරු ඉන්නවා කේන්ද්‍රයේ කොහෙද? 9 වෙනි. දැන් ඔන්න එළින්ම හිතනවා මේ සිකුරු 9 වෙනි කොට නීචයි නේද? අපි මන්දානුකරණය හිතන අවස්ථාවල තියෙනවා. ග්‍රහයක් නීචුනොත් ඒ ග්‍රහය කිසි වැඩක් නෑ. ග්‍රහයක් උතුනොත් ඒ ග්‍රහය හරි බලනවා.
දෙකම කරේ. නීච වෙන්නේ හොඳ භාවාධිපතියෙක්. හොඳ භාවයක නම් නීචය කියන එක ගණන් ගන්නෑ. හොඳ භාවතිය හොඳ භාවයක ඉන්නවයි කියන එක තමයි ගණන්. ඒ තමයි නියම. කටක ලග්නකාරයට කුජ ලග්න නීතිමාට ගණන් ගන්නෑ නීචකේ. මොකද පස්වන්නාපති කුජ දහවන්නාපති ලග්නින් හොඳ භාව තුනක සම්බන්ධය. එතකොට අපි දැන් කියමුකෝ මේ මකර ලග්නකාරයට සිකුරු 9 ඉන්නේ. කන්‍යාව නීති තමයි ඇත්ත කතාව. හැබැයි පස්වන්නාපතිය වන සිකුරු 10 වෙනි අධිපතිය වෙලා ඉන්නේ කොහොමද? ත්‍රිකෝණේ. හොඳයි. ඒක හොඳයි. එතකොට හැබැයි මේව ගන්න කිසියම් භාවාධිපතිය උච්ච වෙලා ඉන්නවා. නරක වෙන්න පුළුවන්. උච්ච නිසා නරක වෙන්න පුළුවන්. මොකද හේතුව? උච්ච උනාට භාවය හානි කරනවා. අපි දැන් මෙහෙම ගනිමු. මීන ලග්න. සිකුරු ලග්නේ ඉන්නවා. ලග්නේ. මේ ලග්න සිකුරු ලග්නේ උච්චයි. අපිට තේරෙන්නේ එහෙමනේ. නමුත් මේ සිකුරු කියන්නේ කවුද? ලග්නාවතියගේ හතුරා. ගුරු සිකුරු හදාවයි. මේ සිකුරු කියන්නේ කවුද? මේ ලග්න අටාවතිය. දෙක. මේ සිකුරු කියන්නේ කවුද? 8න් 8 අධිපතිය. ඒ කියන්නේ තුන්වන විදිය. උදාහරණයක්. දැන් මේ සිකුරු ලග්න හිටියයි කියලා 65ක වැඩක් නෑ. ඒකෙන් කිසිම නමන ප්‍රයෝජනයක් ආස්වාදයක් නෑ. ඒ නිසා මේ නියමයන්ට අදාළව ග්‍රහයෝ ගැන බොහෝම කල්පනාවෙන් තමයි තක්සේරු කරන්නේ. බොහොම කල්පනාවෙන්. දැන් අපි මකර ලග්න කාර්යය. සිකුරු ඉන්නම කොහෙද? 9. 9 යන්නේ සිකුරු ඉන්නවා. සිකුරු 9 යන්නේ හොඳයි. ඒ නීති කියන කතාව පැත්තක දාන්න. හොඳ භාවපතිය, හොඳ භාවකාධිපතිය, හොඳ භාවකයෙක්. භාවපතිය, දහයපතිය 9 ඉන්නවා. ඒක ගණන් ගන්න තියෙනවා. හරි. දැන් මේ සිකුරු ඉන්නවා අපි උගු 9 යන්නේ කුම්භ නවාංශිකේ. 9 යන්නේ මොකක්ද ඉන්නේ? කුම්භ නවාංශිකේ. කී වෙන මාසිකේද? දෙවෙනි නවාංශිකේ. දෙවෙනි නවාංශිකේ මේ ජන්මියා ඉපදලා තින්නේ මකර ලග්නේ මීන නවාංශ. මකර ලග්නේ මීන නවාංශ. උතර මේක ඕන ලියා ගන්න. සරණ අමතක කරනවා ලියා ගන්න. මකර ලග්නේ මීන නවාංශකයේ සිකුරු ඉන්නවා කේන්දේ කොහෙද? 9 යන්නේ. මේ සිකුරු ඉන්නේ මේ කන්‍යා රාශිය වෙලා කුම්භ නවාංශකයේ. ලග්නේ මකර නවාංශකයේ මීන සිකුරු 9 නවාංශකයේ සිකුරු ඉන්නේ කුම්භේ. මේ මකර නැතව මාසුව කොමනියම ඔඩු හිටින්නේ නැහැ. ලග්නේ මකර නවාංශකයේ මීන සිකුරු ඉන්නවා වේන්දේ 9 යන්නේ. නවාංශකයේ සිකුරු ඉන්නේ කොහොද? කුම්භේ. කුම්භේ. දැන් මෙහෙම හිතා ගන්න. මේ සිකුරු ලග්න නවාංශිකය වෙනකන් ගත කරන්න තවත් නවාංශයේ කීයක් ගත කළ යුතුද? මේ සිකුරු ලග්න නවාංශිකේ වෙනකන් ගත කරන්න තවත් නවාංශයේ කීයක් ගත කළ යුතුද? මෙහෙම බලන්න. වැඩිපුරම උරුවට වත් දුන්නොත් ඔළුවේ මතක හිටින්නේ නැහැ. කොහොම සහැල්ලුවෙන් තමයි මේ කියන්නේ. සහැල්ලුවෙන් තමයි තේරුම් ගන්න ඕනේ. ඔන්න කන්‍යා රාශිය කුම්භ නවාංශිකේ. මේ කුම්භෙන් තව කන්‍යා රාශිය කුම්භ නවාංශික නම් තව සිකුරුට යන්න තියෙන්නේ නවාංශික 7යි. හරිද බලන්න. කන්‍යා රාශියේ නවාංශිකේ ඉන්න සිකුරුට තව කන්‍යා රාශියෙන් යන්න තියෙන මාසික 7යි. මොකද්ද? කන්‍යාවේ රාශිය කුම්භ රාශියේදී මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. ඔන්න. කන්‍යා රාශිය තුල මාස 7ක් යන්න තියෙනවා. ඊළඟට තියෙන තුලාවනේ. තුලා, වෘශ්චික, ධනු. එතකොට තුලා රාශියේ නවාංශික 9යි, වෘශ්චික රාශියේ නවාංශික 9යි, ධනු රාශියේ නවාංශික 9යි. තුන් වරක් 9 27යි 7යි කීයද? 34. තුන් වරක් 9
ඇයි තුලාව වෘශ්චික ධනු. ඒ හැම රාශියක නවාංශක 9ක්. ඔව්. එතකොට තුලාවේ නවාංශක 9යි, වෘශ්චිකේ නවාංශක 9යි, ධනු නවාංශක 9යි. තුලාට නවාංශක 9යි 9යි 9 ගත්තම නම්බරත් 27යි. අතන නවාංශක 7යි. ඒක 27යි 7යි 34යි. දැන් මකර ලග්නයේ මීන නවාංශකයේ වීමේ තව යන්න තියෙන නවාංශ දෙකයි. මීනේ වන තෙක් එහෙනම් 34යි 2යි 36යි. ඔන්න කේන්දේහි පස්වැන්නාපතිය වන සුකුරු, දහවැන්නාපතිය වන සුකුරු, ලග්නාපතියගේ මිත්‍යා වන සුකුරු, භාග්‍යස්ථානගත සුකුරු, ලෝකාර්කය වන සුකුරු. මේ කේන්දේහි ඉන්න ස්ථානයේ සිට ලග්න නවාංශිකයේ වන තෙක් ගමන් කිරීමට යන නවාංශය ගන්න කොටේද 36යි. ඒ පුජලයට සිතුරුගේ වටනා බලය ආදක කර ගනිමින් 36 වෙනි වසර යහපත් ප්‍රතිඵල ලබා දීමේ හැකියාව ඇතිවෙනවා. නවාංශකය වර්ෂයකට සමගාමී කරන ආකාරය. නවාංශකය වර්ෂයකට සමගාමී කරන ආකාරය. මේක තියෙන්නේ මොන පොතේද? සංකේත නිදි. මේ පොතේ නම මොකද්ද? පැන පොතක් සංකේත නිදි. සංකේත නිදි. සංකේත නිදි කියන පොතේ තියෙනවා කේන්ද්‍රයක ඉතාමත් බලවත් වූ සුභයෙක්, ඉතාමත් බලවත් වූ ලෝකාරකෙක්, ඉතාමත් හොඳ විදිහේ භාවාධිපතියෙක් වී හොඳ භාවික සිටින ග්‍රහයෙක්, හොඳ භාව දේහකාධිපතියෙක් වී හොඳ භාවික සිටින ග්‍රහයෙක් විරායාසින් සුභයෙක් යයි තීරණය කරන නිසා එම ග්‍රහයා සිටින ස්ථානයේ සිට ලග්න නවාංශිකයේ වනතෙක් යාමට තිබෙනා වූ දුර කොපමණ නවාංශය ගණනින් යුක්තද? එම නවාංශය ගණනින් ඔහුගේ ජීවිතයේ සුවිශේෂ සිදුවීම් වන බව දක්වා තිබෙනවා. මේක නිම දක්වලා තියෙනවා. ඊළඟට සංකේතයේ දක්වලා තියෙනවා ඡන්දය ගැන. කිසියම් කෙනෙකුගේ ඡන්දය කිසියම් රාශියක කිසියම් නවාංශයක සිටිනවා නම්, කිසියම් කෙනෙකුගේ කේන්ද්‍රයක ඡන්දය කිසියම් රාශියක කිසියම් නවාංශයක සිටිනවා නම්, අන්නේ නවාංශිකයේ වනතෙක් සුභ ග්‍රහයන් ගමන් කිරීමට කොපමණ නවාංශය ගත කළ යුතුද? අන්නේ නවාංශිකය නියෝජනය කරන වසරෙහිදී ඔහුට සිත සතුරු වන, සිත ප්‍රබෝධිතපත් වෙන, සිත අමන්දානන්දයටපත් කරන යහපත් දේවල් සිද්ධ වෙනවා. එහෙම කියලා තියෙනවා. මොකද පොත සංකේත නිදි. දැන් මේක ලියා ගන්න. ලියා ගන්න. නවාංශිකය පදනම් කරගනිමින් වර්ෂ නියම කරන ආකාරය. සංකේත නිදියෙහි ඒ ග්‍රහයන් සිටින්නා වූ නවාංශකයේ පාදක කරගනිමින් නවාංශකයේ පාදක කරගනිමින් සුවිශේෂ සිද්ධීන් සිදුවන වර්ෂයන් දක්වා ඇත. එය ලග්නය මුල් කරගනිමින්ද, ඡන්දයා මුල් කරගනිමින්ද පැවැස්වේ. කේන්ද්‍රයක ලග්නය යනු ප්‍රධාන සාධකයක් වන අතර ඡන්දයා ඒ හා සමානම ප්‍රධාන සාධකයක් වනවා. ඡන්දයා ඒ හා සමානම ප්‍රධාන සාධකයක් වනවා.
මිනිසා කවර හෝ ඉතා බලවත් සුභයේ ලග්නාතුගේ මිත්‍රයා වශයෙන්ද කේන්ද්‍රයෙහි යෝගකාරකයා වශයෙන් එසේත් නොමැතිව සුවිශේෂ යෙදීම් මත සාධනීය බලයක් ගොඩනගාගත් ග්‍රහයෙක් වශයෙන්ද शुभ भावयन अधिपति भी शुभ भाविक सिटी में ऐतिकर गन्ना यहाँ पर प्रतिफल है जन्मियाट लबा ගැනීමට හැකි වනු ඇත. මෙය කුමන වර්ෂයක වන්නේද යන්න සංකේත නිදියෙහි දක්වා ඇත. කවර හෝ සුභයෙක් शुभ स्थानයක සිටියේදී ඔහු සිටින නවාංශකයේ බලන්න. ඔහු එම රාශියෙහි ඊවෙනි නවාංශකයේ දැයි විමසිලිමත්ව බලා එකී ග්‍රහයා එම රාශියෙහි ඉදිරියට යා යුතු නවාංශයේ ගණන සංඛ්‍යාවක් වශයෙන් සටහන් කරගන්න. ඊළඟට එම ග්‍රහයා ලග්නයේ වනතේ රාශිකීය ගතකඩ යුතුයි. රාශිකීය ගතකඩ යුතුයි. විමසා එම රාශි ගණන 9න් වැඩි කොට එකී ගණන පෙරකී සංඛ්‍යාවට එකතු කරන්න. ඉගෙන පෙරකී සංඛ්‍යාවට එකතු කරන්න. ඊළඟට ලග්නයට සම්බන්ධ නවාංශකය වනතෙක් ගත කළ යුතු නවාංශය ගණන සංඛ්‍යාවක් වශයෙන් ගෙන යතකී ගණනට එකතු කරන්න. මොකද උදාහරණයක් දෙනවා. එවිට ලැබෙන උත්තරය කිසියම් වර්ෂයක් නියෝජනය කරයි. මේ අනුව එම වර්ෂයේදී ජන්මියාට පෙරකී සුභ ග්‍රහයාට අදාළ
भाव भावाधिपति शुभ प्रतिඵලය භාවගත සුභ ප්‍රතිඵලය ලබා දී. දැන් මම උදාහරණයක් ගන්නම්. ඉස්සර කීපකම තමයි උදාහරණයක් ගන්නෙ. මොකද්ද මේ මකර ලග්නෙ සිකුරු ඉන්නවා කියන දෙකවද නම් යන්නේ. කියන්නේ මකර ලග්නයේ මීන නවාංශකයෙන් උපන් පුද්ගලයෙකුගේ සිකුරු නම වෙන්නේ ඇත. ඒ භාග්‍ය ස්ථානයේ පහස දහයාධිපති වශයෙන් සිකුරු ප්‍රබලම යෝගකාරකෙකි. තවත් शुभ स्थानයක් වන නම වැන්නේ සිටීම එහෙවින්ම හිත කරවීම. එහෙවින්ම හිත කරවීම. මෙම සිකුරු ලග්නයට ත්‍රිකෝණගත වෙමින් ලග්නයේ දකිමින් නම වැන්නේ සිටීමේ ප්‍රතිඵලය සිකුරු ලග්නයේ වෙත යාමට ගත කරන නවාංශික ප්‍රමාණයෙන් නියෝජනය කරන වසරෙහි ලැබීමට ඉඩකඩ ඇත. සංකේත නිදියෙහි මෙය විශේෂින් දක්වා ඇත. සංකේත නිදියෙහි මේ විශේෂින් දක්වා ඇත. මෙම සිකුරු කන්‍යා රාශියේ මුඛයේ සිටන එසේනම් සිකුරුට එම රාශිය තුල අප ගත කිරීමට ඇත්තේ නවාංශක 7ක. තුලා වෘශ්චික ධනු ආදී රාශි වලට අදාළව නවාංශක 27ක් ගත කිරීමට ඇත. තියාගන්න තුන වැඩි කිරීම 9 සමානයි. මේ අනුව පෙරකී නවාංශක 7ක් සමග මුළු නවාංශය ගන්න 34යි. ඊළඟට ලග්නයට සාපේක්ෂව තව ගත කළ යුතුව ඇත්තේ නවාංශක 2කි. මේ අනුව මුළු නවාංශය ගන්න 36ක් වන්නේ. මුළු නවාංශය ගන්න කීයද? 36යි. මෙසේ
සංකේත නිදි න්‍යාය පරිදි සංකේත නිදි න්‍යාය පරිදි සිකුරු ලග්න නවාංශය කරා යාමට ගත කළ යුතු නවාංශ ගණන වන 36 නියෝජනය කරන වසරෙහිදී මෙම ජන්මයාට සුවිශේෂ ප්‍රතිඵල ලැබිය හැකියි. සිකුරු පහාධිපති වශයෙන් 9 සිටීමේ ප්‍රතිඵලය. සිකුරු 10 අධිපති වශයෙන් 9 සිටීමේ ප්‍රතිඵලය. සිකුරු යෝගකාරකයා වීමේ ප්‍රතිඵලය. සිකුරු ලග්නාධිපතියාගේ මිත්‍යා වීමේ ප්‍රතිඵලය. එම සිකුරු භාව තුනක සම්බන්ධතාවය ගොඩනගාගත් ප්‍රතිඵලය. මෙම ජන්මයාට 6 වෙනි වසරේදී ලැබිය යුතුය. අනිවාර්යයෙන්ම මෙම ජන්මයාගේ ජීවිතය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී 36 වෙනි වසර ඔබේ ජීවිතයේහි අභිවෘද්ධිදායක අවස්ථාවන් කීපයක්ම උදා කළ වසරක් විය. දැන් මෙහෙමයි මම කිව්වේ මොකද්ද මේ හොඳ ප්‍රතිඵලයක් ගැන කිව්වේ. හොඳ ප්‍රතිඵලයක් ගැන. දැන් මකර ලග්න කාර්යයක් කියලා සිකුරු 9 වෙනි සිටීම යෝගකාරකයා වීම හොඳ ස්ථානගත වීම ප්‍රතිඵලයේ වශයෙන් ඔහුට හොඳ ප්‍රතිඵල දුන්නා. ඒකම තමයි අසුභ ග්‍රහයෙක් නිම ජන්මයා කේන්ද්‍රයේ සිටියා නම් අන්නේ ග්‍රහයා සිට නවාංශකයේ සිට අද ලග්න නවාංශය දක්වා තියෙන දුර ප්‍රමාණය නවාංශක වශයෙන් ගණනය කරන් පස්සේ අන්නේ වර්ෂයේදී රාහුණන් වැටීම් තැලීම් බිඳීම් කැඩීම් නැත්තම් නෝගුත්තාකාරයෙන් ඇති කරන විපරීත ස්වභාවයෙන් ගෙන දීමට අවකාශයක් තිබෙන්න බැරි කමක් නැහැ. හේතු වගේ ග්‍රහයක් නම් ලෙඩ දුක් අසනීප ආබාධ වලට ගොදුරු වීමේ අවකාශයක් තිබෙන්න බැරි කමක් නැහැ. කුජ වගේ ග්‍රහයක් නම් හදිසිය ඇති කරන අනුතර පීඩාවක් ගෙන දීමට හේතුවක් වෙන්න බැරි කමක් නැහැ. ඒසුරු වගේ ග්‍රහයක් නම් එමෙසෙන්සුරා කිසියම් දුක් දුම්නස් පීඩා ගෙන දීමේ අවකාශයක් ඇති කිරීමට අවකාශයක් නැත්තේ නෑ. හැබැයි මෙහෙම බලන්න ඕනේ. කිසියම් කෙනෙකුගේ කේන්ද්‍රෙහි නමින් පාපයක් වත් ඒ ග්‍රහයා කේන්ද්‍රයට සාපේක්ෂව පාපයක් නොවෙන්න පුළුවන්. තුලා ලග්න කාර්ය හිමියාගේ සෙනසුරු පාපයක් කියලා අපිට තීරණය කරන්න බෑ. කර්ක ලග්න කාර්යයාගේ සෙනසුරු පාපී කුජ අපිට පාපයක් කියලා තීරණය කරන්න බෑ. එතකොට මොකද කුජ කියන්නේ කර්ක ලග්න හිමියාට යෝගකාරකයා. සෙනසුරු කියන්නේ තුලා ලග්න හිමියාට යෝගකාරකයා. වෘෂභ ලග්න හිමියාට සෙනසුරා කියන්නේ යෝගකාරකයා. ඒක පොදු වශයෙන් හිමිතා ගන්න ඕනේ. ඒ වුණත් මේ යෝගකාරකයා වුණත් පාපයන් සමග සම්පූර්ණ පාපයන්ට මැදි වෙලා පාපයන්ගේ පීඩාවෙන් තදවලු විදිහට අයපත් තත්ත්වයටපත් වෙලා පාපයන්ට සමසප්තම් වෙලා කිසියම් පීඩාකාරී තත්ත්වයකින් යුක්ත නම් සුභ භාවාධිපතියෙක් වුණත් එම ග්‍රහයාගෙන් කිසියම් අයහපත් ප්‍රතිඵල ඒ වර්ෂයේදී ලැබීමේ අවකාශයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සුභ ග්‍රහයෙක් ගැන බලනවා වශයෙන්ම
අසුභ ග්‍රහයක් ගැන විශේෂ තීරණය කරන්න සිදු වෙනවා. ලියාගන්න. කේන්ද්‍රයේහි සුභ ග්‍රහයන්ට සාපේක්ෂව මෙසේ නවාංශක නියමයේ පරිදි සිව් වල සිදුවන වර්ෂය සඳහන් කළ හැකි වාසේම තදබලපාපී වූ ලග්නාවතියගේ පරම විරුද්ධ කරුණි. එතකොට ඉතා අයහපත් ලෙස සිටින නෛසර්ගික පාපී සිටින ස්ථානීය ඔහු සිටින නවාංශකය ආදක කරගෙන ලග්න නවාංශකයේ කරා ඔහුට යාමට තිබෙන නවාංශය ගණනට සාපේක්ෂව අයහපත් ප්‍රතිඵල ගෙන දීමේ හැකියාව ඇත. මම සරණක් වුණේ දැන් නම් උදාහරණයකින් අපි මකර ලග්නෙම ගනිමු. කුජේ ඉන්නවා කේන්ද්‍රයේ හත් යන්නේ. රවිත් එක්ක. කුජ රවි යෝගය හොඳ නැහැ. මොකද කුජ බාධක ස්ථාපතිය වගේම නීච වෙලා ඉන්නවා. ඒ වගේම අටවැන්න අපි රවිත් එක්ක ඉන්නවා. ඒ වගේම ලග්නාවතියගේ හතුරාත් එක්කයි ඉන්නේ. හොඳ නැහැ. අපි දැන් කියමු මේ කුජේ ඉන්නේ මකර ලග්න හිමියාගේ කේන්ද්‍රයේ අටවැන්නේ නැහත් වැන්නේ අපි හිතමු තුලා නවාංශිකේ ඉන්නේ කියලා. කටක රාශිය සරණක් අවශ්‍ය නැහැ. එතකොට කටක රාශිය තුලා නවාංශිකේ නම් කටක සිංහ කන්නේ තුලා. තව එයාට ගත කරන්න තියෙන්නේ ඒ කටක රාශිය තුල තව නවාංශික පහයි ගත කරන්න තියෙනවා. කටක සිංහ කන්නේ තුලා. තව පහයි. ඊළඟට රාශිය සිංහ ගන්නවා. 6 වෙනි භාවය, 7 වෙනි භාවය, 8 වෙනි භාවය, 9 වෙනි භාවය, 10 වෙනි භාවය, 11 වෙනි භාවය, 12 වෙනි භාවය. 6, 7, 8, 9, 10, 11, 12. එතකොට භාව 7යි. 9 7 63යි. 9 7 63යි. එතකොට 4 5යි. 63යි 5යි 68. දැන් ලග්න කේන්ද්‍රයට සාපේක්ෂව නවාංශය කරා තව යන්න තියෙන නවාංශ දෙකයි. 68 2යි 70යි. 70 වෙනි වසර ඔහුගේ ජීවිතයේ නිරදොකුන් පීඩා ව්‍යසන විපත්ති ශල්්‍ය කර්ම විවාහ අවුල් එහෙම නැත්නම් වෙනත් ආකාරයේ මුසිතුරු බාධකයන්ට මූණ පාණ්ඩ සිදුවන වසරක් වෙන්න පුළුවන්. ඒ නිසා නවදිස්සේම බලන්න කිසියම් ග්‍රහයෙක් පාපී ආකාරයෙන් සිටීද ඔහු පාපීන්ට සංයෝග වෙයිද ඔහු වෙනත් ආකාරයේ තර්බල පාපීත්වයක් ඉස්මතු කර සිටීද එම ග්‍රහයා ලග්න වාංශයේ කරා යාමට ඇති දුර ප්‍රමාණයේ නවාංශක වලින් සක්ෂුර කරන විට එම ගණන නියෝජනය කරන වර්ෂයේහි ඔහුට බලවත් පීඩාවන් ගෙන දීමේ හැකියාවක් තිබෙන්න පුළුවන්. ඒක සුවිශේෂ කාරණයක්. ඊළඟට තව අපි ඊළඟට කියමු මම කිව්වා ඡන්දය සම්බන්ධව. ඡන්දය සිටින රාශි හා ඡන්දය සිටින මාසය. කියන්නේ සංකේත නිදි ආදී ග්‍රන්ථවල දැක්වෙන පරිදි
ඡන්දයා සිටින රාශිය හා නවාංශකය ඉගෙනීම වැදගත් කොට සැලකීම. සඳු ලග්නය හා සමාන වටිනාකමක් ඇති සාධකයෙක්. ඡන්ද නවාංශකය පුජ්‍යලයා පිළිබඳව බෙහෙවින් නියෝජනය කරවයි. ඔහුගේ ගතිගුණ ආකල්ප අවතුම් පැවතුම් සිතුවිලි ඡන්ද නවාංශකය තුලින් මිනිසා කිසියම් සුභයක් වේවා අසුභයක් වේවා ජීවනි රාශියේ සිටියයි බලා එමගහා සිටින නමාංශකයේද කුමක්දයි විමසා ඡන්දයා සිටින රාශිය හා නමාංශකය වනතෙක් එම ග්‍රහයාට ගත කිරීමට ඇති නමාංශය ගණන කොපමණදයි බලා එකී ග්‍රහයා සුභයෙක් නම් සුභ ප්‍රතිඵලද අසුභයෙක් නම් අසුභ ප්‍රතිඵලද ගෙන දීමට අවකාශයක් තියෙනවා. මේකට මම පිටි උදාහරණයක් ගන්නම්. මෙහෙම. දැක්කම ආගාරි කේන්ද්‍රයක මේෂ ලග්න කියමුකෝ. සරණක් අවශ්‍ය නැහැ. මම දැන් කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්. මේෂ ලග්න හිමියුගේ ඡන්දය ඉන්නවා 11 වෙනි. හොඳයි. බොහොම හොඳ පිටීමක්. කුම්භ රාශිය වෙලා ඉන්නේ. මේ මේෂ කුම්භ රාශියේ ඉන්න ඡන්දයා ඉන්නේ අපි කියමුකෝ ධනු වංශය කියලා. කුම්භ රාශිය ධනු වංශකේ. එහෙමනම් මේ ඡන්දයා ඉන්නේ තුන්වෙනි නවාංශකේ. තුන්වෙනි නවාංශකේ. ඒක හිතාගත්තා. අපි හිතමු මෙම කේන්ද්‍රයේහි බ්‍රහස්පති ඉන්නවා 7 වෙනි. ඒකට එයා ඉන්නවා කුම්භ නවාංශකේ. අපි හිතමු 7 වෙනි කියන්නේ තුලා රාශිය තුලාවෙන් කුම්භ නවාංශකේ. එහෙනම් කියන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ. පහක් ගිහිල්ලා තව 4යි යන්න තියෙනවා. එතකොට දැන් බලනවා. 6 නෑ 7නේ 8 9 10 මේ භාව තුනට සාපේක්ෂව නවාංශය ගත කරන්න ඕන කොච්චරද 27ක්. නමවත් තුන 27යි. එතකොට එතනට සාපේක්ෂව ඡන්දය හරිපු ගුරුතුමු සාසිර සාපේක්ෂව ගත කරන්න තියෙනවා 4ක්. 27 4යි 31යි. 27 4යි 31යි. ඊළඟට ඡන්දයා සිටින නවාංශකයේ දක්වා තියෙන නවාංශය ගන්න මේකට එක්කව කරන් පස්සේ අන්නේ සංඛ්‍යාවෙන් නියෝජනය කරන වර්ෂයේහි ජන්මයාට යහපත් ප්‍රතිඵල ගෙන දීමේ හැකියාවක් තියෙනවා. මොකද බ්‍රහස්පති කියන්නේ මොකද ගහයේ නම යන්නාපතිය
ඒකම 7 වෙනි ඉන්නම ඡන්දය වුණත් 9 වෙනි ඉන්නේ යහපත් ප්‍රතිඵලයක් උදා කරන බ්‍රහස්පති මේ බ්‍රහස්පති මේ ඡන්දය කරා යාමට යන තියෙන නවාංශකයේ නියෝජනය කරන වර්ෂය තුළදී දැන් මෙයාට ඉතාමත් යහපත් ප්‍රතිඵල ඉතාමත් සුව ප්‍රතිඵල ඉතාමත් අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වී සිතෙහි සතුට සන්තෝෂය ඇති කිරීමේ ප්‍රවණතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම හිතා ගන්න කේන්ද්‍රයක මම මේ කියපු කාරණාවට සාපේක්ෂව ඡන්දය සිටින රාශිය හා නවාංශකයේ බලා සුභයක් නම් එම ග්‍රහයා සිටින නවාංශකයත් බලලා එකී ග්‍රහයා ඡන්දය සිටින නවාංශය කරා යාමට තියෙන දුර ප්‍රමාණී නියෝජනය කරන නවාංශක ප්‍රමාණය තුල ඔහුට විශේෂ සාර්ථකත්වයක් යහපතක් අවිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වීමක් දියුණුවක් සිතෙහි ප්‍රබෝධයක් ප්‍රමෝදයක් ඇති කිරීමේ අවකාශයක් වෙනවා. මේ ආදි වශයෙන් හැමතිස්සෙම හිතා ගන්න නවාංශකය මොනතරම් ප්‍රබල සාධකයක්ද පුජ්‍යලයාගේ ජීවිතය සම්බන්ධ කරුණු විස්තර කිරීමට සුවිශේෂ සිද්ධීන් විස්තර කිරීමට සුවිශේෂ ආකාරයෙන් යම් යම් වර්ෂයන් පිළිබඳව විවරණය කිරීමට මේ ආදි වශයෙන් අපි අදට මේ පාඩම නවත්තනවා. ලැබෙන සුමානෙත් 6:36ට නෙවි පටන් ගන්න කීයද 7 පටන් ගන්නවා. ඒකම හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. දැන් අද සමහරක් අයට බොහොම අවසාන අවස්ථාවේ තමයි මුදල් එහෙම වර්ධුනේ. අද දවසේ අන්තිම වෙලාව තමයි හුඟක් අය මේ සහභාගී වෙන්න අවකාශ ලබාගත්තේ. ඒකට ලබන සතියේදී එහෙම කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්න ඕනේ නැහැ. අපිට මේ ව්‍යාපාරයක් වශයෙන්ම කරනවා නෙවෙයි ශාස්ත්‍රීය වශයෙන් බුදු මෙහෙවරක් වශයෙන් කරන්නේ. ඒ කෙසේ නමුත් ඒ පවත්වාගෙන යාමට අපිට කිසියම් විදියක හැකියාවක් තිබෙන්න ඕනේ. මුදල් දීමේදී සෑම සෙනසුරාදා දිනකම දවල් 12ට පෙර මුදල් ලැබීමෙන් ඒ අපේ පහසුව සඳහා කටයුතු කිරීමට අවකාශ වෙනවා. ලැබෙන සතියේත් අපි උන්වහන්තරම් බෙර දරනවා. අපේ දැනුම ඉතාමත් හොඳින් සාර්ථක කිරීමට සමෘද්ධිමත් කිරීමට දැනුම ඉතාමත් ඉහළ මට්ටමින් සාර්ථකව ලබා දීමට